ආයිබෝන් සුබදස්සනක් සුබ දවසක් ප්‍රිය මිතුරනි ඔබ හැම දිනාටම අදත් සුභාර්ථී සංවාද මණ්ඩපයෙන් අපි ඔබ හමු වෙනවා. ඔබට දැනුම එකතු කරමින් දවස ප්‍රබෝධමත් කරන්න. ඒ වගේම අපේ රටේ ආර්ථිකය පිළිබඳව, දෛනික ජන ජීවිතය පිළිබඳව අපිට හමු වෙන මුණ ගැහෙන ප්‍රශ්න කාරණා කතා බහ කරන්න. අපි වෙනද වගේම අද සූදානම් වෙලා ඉන්නවා. අද සුභාර්ථී මාතෘකාව අපි තෝරාගෙන තිබෙන්නේ පොල් වගාවේ ජල සම්පාදනය සහ වියලි කාල කළමනාකරණය කියන මාතෘකාව එක්ක. ඔබ දන්නවා අපි මේ පොල් ආර්ථිකය පිළිබඳව, අපේ රටේ පොල් පරිපෝෂණය පිළිබඳව, පොල් වගාව පිළිබඳව, වගාවේ වර්තමාන තත්ත්වයන් පිළිබඳව දීර්ඝ වශයෙන් කතා කරා දැන් මාස ගණනාවක්. ඉතින් අපිට එළියෙන් ලැබෙන ඇමතුම් ප්‍රමාණය, ශ්‍රාවක කොට්ටාශය ඉතාමත් ප්‍රබලයි. ඉතින් අපිට සවන් දෙන ප්‍රමාණය ඉතාමත් වැඩි අපි දන්නවා. අදත් ඔබට ඉතාමත් වැදගත් ඵලදායී මාතෘකාවක් පුරා හොරාවක් අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ආරාධනය කළා මේ පිළිබඳව කතා බහ කරන්න පොල් පර්යේෂණ ආයතනයේ තාක්ෂණික හුමාරු නිලධාරී ආචාර්ය රුසිත විජේකෝන් මහත්මයාට, ඒ වගේම පොල් පර්යේෂණ ආයතනයේ පශු ශාක හා ශාක පෝෂණ අංශයේ පර්යේෂණ නිලධාරී හේෂානි ප්‍රනාන්දු මෙනවියට, ඒ වගේම පොල් පර්යේෂණ ආයතනයේ ශාක කායික විද්‍යාංශයේ පර්යේෂණ නිලධාරී තුල්සි චන්ද්‍රතිලක මහත්මියට සුබ දවසක් ආයිබෝන් තුන් දෙනාටම. සුබ දවසක් ආයිබෝන්. ඇත්තටම දැන් අපි පොල් වගාවේ මේ විවිධ කාරණා ගැන, විවිධ ශීර්ෂයන් ගැන, විවිධ මාතෘකා එක්ක කතා බහ කළා. ඉතින් එහෙම කතා කරාට පස්සේ ඒ දැනුවත් කිරීම තුළ වගාවේ ඉන්න අයට, කර්මාන්තයේ ඉන්න අයට විතරක් නෙවෙයි අපි වහන් ඉන්න අයට පොල් පරිභෝජනයෙන් අපි ලබා ගන්න දේ වගේම අපිට ලැබෙන අස්වැන්න ඵලදායීව මෙහෙවන්න, නැත්නම් අපතේ නාස්තිය අවම කරන්න වඩාත් හොඳින් මේ කියන කාරණා ගැන බොහෝ දෙනෙක් දැනුවත් වෙලා ඉන්නවා අපි දන්නවා. අපි ගත්තොත් ආචාර්ය රුසිත විජේකෝන් මහත්මයා වෙතට පළමුවෙනි ප්‍රශ්නේ යොමු කරන්න. දැන් සාර්ථක පොල් වගාවක් පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රශස්ත තත්වයන් මොනවද කියලා අහුවොත් කෙනෙක් කොහොමද අපි නම් කරන්නේ? ඔව් සංජය මහත්මයා සුබෝදෑසනක් සියලුම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සියලුම සන්නන්ට. ඔව් මම ඇත්තටම මේකට සම්බන්ධ වෙන්න කලින් අපි පොල් පර්යේෂණ ආයතනයේ විදිහට අපිට ප්‍රධාන ඉලක්කයක් තියෙනවා. මම ඒ ගැන පොඩි සඳහනක් කරලා ඉන්නම්. හොඳයි. මේ ඉලක්කය තමයි අපි 2023 වර්ෂයේ අවසාන වන විට අපේ ප්‍රධාන අපනයන භෝගය පොල් විදිහට අපි පත් කරන්න තමයි අපේ ප්‍රධාන මේ ඉලක්කය වෙලා තියෙන්නේ. මේකෙදි අපි බලාපොරොත්තු වෙනවා දැනට ඇත්තටම අපි සාමාන්‍ය වශයෙන් මෙච්චර කාලයකට අපිට තිබුණේ පොල් වලින් අපිට ලැබුණු ආදායම ඩොලර් මිලියන 600ක වගේ සාමාන්‍ය ගයක් තමයි තිබුණේ. නමුත් මේ 2021 වර්ෂයේදී අපි ඩොලර් මිලියන 836ක අගයකට අපි ළඟා වෙන්න හැකියාවක් තිබුණා. නමුත් මේකත් එක්ක අපි නැවතත් අපි මේක තවත් පළදා වැඩි කර ගැනීම වගේ ඒ තේමා තුනක් යටතේ අපි 2003 වර්ෂයේ වන විට ඩොලර් මිලියන 1500ක අගයක් දක්වා මේක වැඩි කරගෙන තේවලටත් වඩා ඉහළ අගයකට ගිහිල්ලා ප්‍රධාන අපනයන භෝගයේ විදිහට පොල් ශ්‍රී ලංකාව තුල පත් කරන්නයි අපේ ප්‍රධාන ඉලක්කය වෙලා තියෙන්නේ. මේකත් එක්ක අපි ප්‍රධාන තේමා තුනක් යටතේ තමයි අපි මේක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක වැඩි කරන්න අපේ ඉලක්කයට ළඟා වෙන්න. මේකෙදී අපි ප්‍රධානම පළවෙනි තේමාව තමයි නාස්තිය අවම කිරීම. මොකද විශාල නාස්තියක් වෙනවා. මේ නාස්තිය අවම කරොත් අපිට විශාල ප්‍රමාණයක් පොල් ඉතුරු කරගැනීමේ හැකියාවක් තියෙනවා. දෙවැනි එක තමයි රෝග පලිබෝධ පාලනය. මේ මගිනුත් විශාල නාස්තියක් සහ විශාල අස්වනු හානියක් සිද්ධ වෙනවා. සංජය මහත්මයා මේක අඩු කරගත්තොත් අපිට අර ඉලක්කයට යෑම ඉතාමත් පහසු කාර්යයක් වෙනවා. ඒ වගේම තමයි ප්‍රධාන සහ අවසාන ඊළඟට තේමාව වෙන්නේ අපි මේකෙදි ප්‍රධාන පොල්වල ඵලදායීතාව වැඩි කර ගැනීම. ඉතින් මේ පොල්වල ඵලදායීතාව වැඩි කර ගැනීම හා සම්බන්ධයි අපි මේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන මේ වියලි කාල කළමනාකරණය සහ මේ ජල සම්පාදනය කියන අපේ මාතෘකාව. ඔබතුමා ඇහුවා වගේ එතකොට මේක එතකොට අපි කියනවා වගේ මේ තුන්වෙනි තේමාව හා සම්බන්ධ වෙනවා. මම කියන්නේ එතකොට මේ සියලුම මේක අපි පොල් ඵලදාය වැඩි කරන්න නම් අනිවාර්යයෙන්ම මේ සියලු සාධක අවශ්‍ය සාධක තියෙනවා පොල් වගාව සඳහා. මේ අවශ්‍ය සාධකවල ප්‍රශස්ත මට්ටම අපිට දෙන්න පුළුවන් කමක් තියෙනවා නම් මොකද වෙන්නේ මේක ළඟාවීමේ හැකියාව අපිට මේ 2023 වර්ෂයේ වෙන විට අපේ ඉලක්කය වෙත ඉතාම පහසු කාර්යයක් වෙනවා. මේ සඳහා අපිට මේ ගෝවි මහත්මයාගේ විශාල සහයෝගයක් අවශ්‍යයි. අපි මේ දැනුවත් කිරීම හරහා එතුමාලා දැනුවත් කරන්නේ ඔබතුමාලා මේ අවශ්‍ය තත්ත්ව පොල් වගාව සඳහා ලබා දෙන්න. පොල් වගාවක් සඳහා මේ ඉඩමක් තෝරගනිද්දී අපි මේ කතා කරන සියලුම අවශ්‍ය ප්‍රශස්ත තත්ත්ව දෙන්න පුළුවන් නම් ඔබතුමාලාට ලේසියෙන් ඔබතුමාලාගේ මේ ඵලදායීතාව වැඩි කර ගැනීමේ හැකියාව තියෙනවා. මම පළවෙනිම කතා කරන්න මේ පස පොල් වගාව සඳහා ඉතාමත් විශේෂයි ඉතා හොඳ පසක් තිබීම. මේ පස ගත්තහම අපි සාමාන්‍යයෙන් කියන්නේ වැලි ලෝම පසක්.
සංජය මහත්මයා වැලි ලෝම පසක් තමයි ඊටාම සුදුසු පස වෙන්නේ පොල් වගාව සඳහා. ඉතින් මෙතනදී ඒ වගේම තමයි මේ පොල් වගාව සඳහා තියෙන තව එකක් තමයි මේ පසේ ගැඹුර කියන එක ගොඩක් වැදගත් වෙනවා. මොකද පොල් ගහක මූල පද්ධතිය සාමාන්‍යයෙන් අඩි 3ක විතර පරාසයක පැතිරලා යනවා යටට ගැඹුරට විහිදිලා යනවා. මේ තත්ත්වයට එක්ක ඊටා හොඳ මේ විදිහට විහිදිලා යන්න මේක වැදගත් වෙනවා. මේ මොකද ගහේ වර්ධනය සහ විකසනය සහ මේ ආසනු ලබා දෙන්න. ඉතින් මේකත් එක්ක මේ අඩි 3ක ගැඹුරට කිසියම් බාධකයක් නොමැතිව අපි කියන්නේ ගල් තට්ටුවක් නැත්නම් කබොක් තට්ටුවක් එහෙම නැත්නම් තද මැටිපස් තට්ටුවක් නැති හොඳ ඉඩමක් තෝරගන්න මේ සඳහා හොඳ පාංශු මේ විදිහේ තියෙන වැලි ලෝම පසක් තියෙන ඉඩමක් තෝරගන්න. දෙවැනියට මේ වර්ෂාපතනය ඊටාම වැදගත් පොල් වගාව සඳහා වර්ෂාපතනය අපි කියනවා වාර්ෂික වර්ෂාපතනය 1500ක් අවම තියෙනවා නම් වඩාත් හොඳයි. හෝ ඊට වැඩිය තියෙනවා නම් වඩාත් හොඳයි. මේ වර්ෂාපතනය කියන එක ගොඩක් වැදගත් වෙනවා පොල් වගාවට. මොකද ගොඩක් අපි පොල් වගාවන් ලංකාවේ මේ වර්ෂාපතනය මත තමයි රඳා පවතින්නේ. මේකේ අස්වනු වැඩි කරන්න ඊටාමත් වැදගත් හේතුවක් වෙනවා මේ වර්ෂාපතනය. මේ පාංශු තෙතමනය රිදා ගන්න හැම දෙයකටම වර්ෂාපතනය ගොඩක් වැදගත් වෙනවා. මොකද පොල් වගාව සඳහා අපි සාමාන්‍ය වැඩුණු ගසකට සාමාන්‍ය ඉරේලියේ තියෙන දවසක සාමාන්‍ය ලීටර් 50ක් 60ක් පමණ අපි මධ්‍ය අගයක් මේ ජල ප්‍රමාණයක් ගහකට අවශ්‍ය වෙනවා. ඔව්. ඉතින් මේ ප්‍රමාණය දෙන්න නම් අර මං කිව්වා වගේ අවම වශයෙන් 1500ක් වාර්ෂික වර්ෂාපතන මිලිමීටර් පමණ අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මේ ප්‍රමාණය සමහර වෙලාවට සමහර කාලවලදී අපිට ලැබෙන්නේ නැහැ. වේලි කාලය මේකයි මාස දෙකකට වඩා වැඩි කාලයක් තියෙනවා නම් මේක ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මේ තත්ත්ව අපි තියෙනවා නම් මේ තත්ත්ව තියෙන ප්‍රදේශවල අපි වගාව සඳහා යොමු වෙනවා නම් ඉතා විශාල අස්වැන්නක් අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. තුන්වෙනියට අපි ඊළඟට සාපේක්ෂ ආර්ද්‍රතාවය ගොඩක් වැදගත් වෙනවා. මේ පසේ තියෙන පසේ නෙමෙයි සාමාන්‍ය වාතයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය 70%ක් 80ක් පමණ. මොකද මේ සාපේක්ෂ ආර්ද්‍රතාවය මේ තත්ත්වයේ පවත්වාගෙන යන්න පුළුවන් නම් සංජය මහත්මයා අපිට මේ වගාවේ තියෙන සාමාන්‍යයෙන් අපි කියන වගාවෙන් ඉවත් වෙන ජල ප්‍රමාණය උත්සේදනයෙන් ඒ වගේම තමයි පසෙන් සමහර ලාවට වාෂ්පීකරණයෙන් ඉවත් වෙන ජල ප්‍රමාණය අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේකත් එක්ක ජල ප්‍රමාණය අපිට නාස්ති වෙන ජල ප්‍රමාණය අවම කරලා ඉතා විශාල වශයෙන් මේ අස්වනු හානිය වළක්වගෙන ඉතා විශාල අස්වැන්නකට ගිහිල්ලා අපි අර ඉලක්කයේ වෙත ළඟා වීමේ හැකියාව අපිට ලේසියෙන්ම කර ගැනීමේ හැකියාව තියෙනවා. ඔව් ඊළඟට අපි මේ අපි සාමාන්‍යයෙන් කියනවා වායුගෝලීය උෂ්ණත්වය කියන එකත් ගොඩක් වැදගත් වෙනවා. මොකද මේක සාමාන්‍යයෙන් මේ ගෙඩිවල වර්ධනය, විකසනය, පරාගණය සහ සංසේචනය මේ හැම දෙයකම වැදගත් වෙන අංගයක් තමයි මේ උෂ්ණත්වය කියන එක. සාමාන්‍ය උෂ්ණත්වය අපි ප්‍රශස්ත උෂ්ණත්වය මේ පොල් වගාව සඳහා අවශ්‍ය වෙන ප්‍රමාණය සෙල්සියස් අංශක 28ත් 30ත් අතර ප්‍රමාණයක් වෙනවා. නමුත් මේක උපරිම උෂ්ණත්වය අපිට 33ක් සෙල්සියස් අංශක මේ තත්ත්වයට ගිය හැකි. ඒ වගේම තමයි අපි කියනවා මේ සාමාන්‍ය වාරි ජල සම්පාදනයක් සහිතව අපිට සෙල්සියස් අංශක 35ක වගේ අගයකට යෑමේ හැකියාව තියෙනවා. එතන මේක ගොඩක් හොඳින් මතක තියාගන්න නම් හොඳයි. අපේ ගෝවි මහත් පොල් වගා කරන ගෝවි මහත්මීන් උඹතුමාලා අපි ඉදිරියේදී මේ ගැන වැඩි දුර විස්තර අපි කතා කරනවා. මෙන්න මේ ප්‍රශස්ත තත්වයන් අපි දෙන්න පුළුවන් නම්. ඒ වගේම තමයි ඊළඟට ඉරේලිය කියන එක. මොකද පොල් ගහට ඉතා විශාල වශයෙන් ඉරේලිය අවශ්‍යයි. මේක ඉතාම අපි කියනවා ඉරේලිය ප්‍රිය කරන ශාකයක්. ඉතින් මේකත් එක්ක මේ පොල් වගාවට ඉතා විශාල වශයෙන් ඒ කියන්නේ අපි කියනවා ගොඩක් වෙලාවට ඔබතුමාලා දැකලා ඇති ගොඩක් වෙලාවට ඉරේලිය නැති තැන්වල ඒ කියන්නේ අපි කියනවා වදල ස්ථාන කියලා වදුල ස්ථානත් කියනවා සමහරව. ඉතින් මේ තත්ත්වයේ පොල් ගහ උස්ස යනවා විතරයි සමහරට මේ පීඩන ගතවන කාලය. ඒ වගේම ඉතාමත් වැඩි. ගහ උස්ස යනවා විතරයි. සමහර ඔබතුමාලා දැකලා ඇති. අන්න හරි. මේකත් එක්ක සමහරලාට ගහ සමහරලාට අපි මේක වදල ස්ථානයක් තියෙනවා නම් මේ ගහ නැමිලා හරි කොහාට හරි ඒ ඉරේලිය ලැබෙන ස්ථානයකට නැමිලා හරි වර්ධනය වෙලා යනවා. මේකට විශාල කාලයක් යනවා. පළදාව ලැබෙන්න විශාල කාලයක් ගත කරගන්නවා. ඉතින් මේකත් එක්ක අපිට හොඳ ඉරේලිය තියෙන තැනක අපි පොල් වගාවක් පටන් ගන්න පුළුවන් නම් මේකත් ඉතා ප්‍රශස්ත තත්වයක් අපේ අර විශාල අස්වැන්නක් කරා යන්න. මෙන්න මේ තත්ත්ව අපිට ලබා දෙන්න පුළුවන් නම් අපිට ලේසියෙන්ම අපේ අර වර්ධනය සහ විකසනය උපරිමයෙන්ම දීලා අපි අර විශාල අස්වැන්නකට ගිහිල්ලා අපේ අර ඉලක්කයේ වෙත ළඟාවීමේ හැකියාව අපිට ඉක්මන් කරගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි පැහැදිලි කාරණා ඇත්තටම ඉතාමත්ම හොඳ පැහැදිලි කිරීමක්. හොඳයි පාන්දර අපිට මේ වගා බින්න අයට අපි වහන් ඉන්න අයට කොහොමද පොල් ගහක් මේ තරම් ඉස්සරහට ගන්නෙ? පළදාව හදාගන්න යන්නේ මේ කියන කාරණා පිළිබඳව. දැන් මේ ප්‍රශස්ත තත්වයන්ගෙන් ප්‍රායෝගික තත්වයන් අපි දකින්නේ බොහෝ දුරට වෙනස් වෙන තත්වයන්. එතකොට ඒ පිළිබඳව
කොහොමද පැහැදිලි කිරීමක් කරන අපේ තුල්සි චන්ද්‍රික මහත්මිය? ඇත්තටම දැන් ආචාර්ය රුසිත මහතා පැහැදිලි කරා අපේ ප්‍රශස්ත තත්ත්වයන් මොනවද කියලා. ඇත්තටම සාමාන්‍ය ප්‍රායෝගික තත්ත්වයන් යටතේ අපිට මෙම ප්‍රශස්ත තත්ත්වයන් ඒ ආකාරයෙන්ම අපි බලාපොරොත්තු වෙන විදිහටම නොලැබී යන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුද්දේ විවිධ කාලවලදී අපිට මෙම ප්‍රශස්ත තත්ත්වයන්ගෙන් අපගමනය වන තත්ත්වයන් අපිට මුහුණ දෙන්නට සිදු වෙනවා. අපි හැමෝම දන්න ඇත්තටම ගොඩක් වෙලාවට මේ පොල් වගාව කියන්නේ වර්ෂාව මත පදනම් වෙච්ච වගාවක්. ඒ කියන්නේ 90% විතරම අපි පොල් වගා කරන්නේ වර්ෂාව මත පදනම්ව. එතකොට ශ්‍රී ලංකාවට වර්ෂාපතනයේ විවිධ ක්‍රම වලින් ලැබෙනවා. මෝසම් සුළං වලින්, සංවහන ධාරා වලින් අපිට වර්ෂාපතනය ලැබෙනවා. වර්ෂාපතනය අපි මූලික වශයෙන් අපිට ලැබෙන්නේ මෝසම් වැසි. නිරිත දිග මෝසම් වැසි ගත්තහම අපිට මැයි සිට සැප්තැම්බර් කාලය තුර මේ නිරිත දිග මෝසම් වැස්ස ලැබෙනවා. ඊට පස්සේ පෙබරවාරි සිට දෙසැම්බර් සිට පෙබරවාරි කාලය තුල අපිට ඊසාන දිග මෝසම් වැස්සෙන් වර්ෂාව ලැබෙනවා. එතකොට දිගු කාලයක් අපිට වැස්ස ලැබෙන්නේ නිරිත දිග මෝසම් කාලයෙන් තමයි අපිට වැඩි වර්ෂාපතනයක් ලැබෙන්නේ. ඊට අමතරව අන්තර් මෝසම් කාලයක් තියෙනවා. එතකොට කියන්නේ මාර්තු අප්‍රේල් මාසයේ අපිට වර්ෂාපතනය ලැබෙනවා. ඒ වගේම ඔක්තෝබර් නොවැම්බර් කාලවල ඇත්තටම ඉතා හොඳ වර්ෂාපතනයක් මෙම කාලෙදී ලැබෙනවා. නමුත් දැන් අපි මේ විදිහට කාල පරාසයන් ඔක්කොම අපි අර්ථ දක්වලා තියෙනවා. නමුත් දැන් අපි අපේක්ෂා කරන ආකාරයෙන් අපිට වර්ෂාපතනය ලැබෙන්නේ නැහැ. ඒ කාලෙට ලැබෙන්නේ නැහැ. ඒ කාලෙටම අපිට ලැබෙන්නේ නැහැ. මොකද දැන් අපි හිතනකොටදී පසුගිය දශක කිහිපයට සාපේක්ෂව අපේ වායුගෝලීය උෂ්ණත්වය සෑහෙන වැඩි වෙලා තියෙනවා. එතකොට මේ වායුගෝලීය උෂ්ණත්වය වැඩි වෙනවත් එක්කම සුළං රටාවල් වෙනස් වෙනවා. ඒ කියන්නේ සුළං රටාවල් වෙනස් වෙනවත් සමගම අපේ වර්ෂාපතන රටාවන්ද වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ එතකොට අපි අපේක්ෂා කරන විදිහටම අපිට ඒක තීව්‍රතාවයකින් සහ ඒ කාල පරාසයන් තුළ අපිට වර්ෂාපතනය ලැබෙන්නේ නැති තත්වයක් දැන් උදා වෙලා තියෙනවා. ඊට අමතරව අපි උෂ්ණත්වය ගැනත් කතා කරොත් එහෙම උෂ්ණත්වයක් දැන් සෑහෙන්න වැඩි වෙමින් පවතිනවා. ඒ කියන්නේ වායුගෝලීය උෂ්ණත්වය අපි හිතන්නේ නැති තරමට දැන් වැඩි වෙමින් පවතිනවා. විශේෂයෙන් අපි දැන් වියලි කලාපය වගේ ගත්තාම ගොඩක් වෙලාවට සමහර ප්‍රදේශවල තියෙනවා සෙල්සියස් අංශක 38 වගේ ඉහළ උෂ්ණත්ව වලට මෙම උෂ්ණත්වය යනවා. ගමන් කරන. ඒකට ඒක නිසා තමයි ඇත්තටම අපිට තවදුරටත් මේ වියලි කලාපයේ පොල් වගාව අසීරු තත්යකට පත් වෙලා තියෙන්නේ. ඒක නිසා තමයි ඇත්තටම ගොඩක් වෙලාවට මේ පොල් වගාව තෙත් කලාපයට සහ අතරමැදි කලාපයට ඒක තාම බරව පවතින්නේ. ඒ වගේම තමයි කලින් රුසිත මහතා සඳහන් කරා දැන් මාස 2කට වඩා මෙම වියලි කාලය පැවතුනහොත් ඇත්තට මේක ඉතාමත් අහිතකරයි. ඒ කියන්නේ සියලුම ක්‍රියාවලිය කියන්නේ පරාගන ක්‍රියාවලිය තමයි ඇත්තටම අපිට වැදගත්ම වෙන්නේ. ඒ කියන්නේ පළදාවට මූලිකවම ඍජුවම සම්බන්ධ වෙන්නේ. එතකොට ඒ පළදාව අඩු කිරීමට ඍජුවම බලපෑම් ඇති කරනවා. ඊට පස්සේ අපි පාංශු තත්ත්ව ගැනත් කතා කරා. එතකොට පාංශු තත්ත්ව උනත් අපි ප්‍රදේශයෙන් ප්‍රදේශයට ඇත්තටම වෙනස් වෙනවා. දැන් අපි කිව්වට වඩාත්ම හොඳ පස වැලි සහිත ලොම්පස කියලා. ඒ උනාට අපිට හැමතැනම වැලි සහිත ලොම්පස හොයාගන්න බෑ. එතකොට එකත් ප්‍රදේශයෙන් ප්‍රදේශයට ඊට පස්සේ එකම ප්‍රදේශයක තැනින් තැනට ඒ වගේ වෙනස් වෙන්න පුළුවන්. එතකොට සමහර උදාහරණයක් විදිහට ගත්තොත් ඇතැම් ප්‍රදේශවල ඊටමත් සරු පසක් තියෙන්න පුළුවන්. හැබැයි පස නොගැඹුරුයි. ඒ කියන්නේ මුල් වලට විහිදලා යන්න අවකාශය අඩුයි. එතකොට යාට අර වතුර අවශෝෂණය කර ගැනීමට තියෙන අවකාශය අඩු වෙනවා. ඒ කියන්නේ එතකොටත් මේක වර්ධනයට හානියක් වෙනවා. එතකොට අපි ගෝලීයව සලකලා බලනකොට ඇත්තටම මේ දේශගුණික විපර්යාසයන් වලින් අපිට විශාල බලපෑමක් ඇති වෙලා තියෙනවා. දැන් අපි අතීතයට සාපේක්ෂව දැන් ඇත්තටම වාහන භාවිතය වැඩි වෙලා තියෙනවා. අපේ කර්මාන්ත ශාලා වැඩි වෙලා තියෙනවා. එතකොට විශාල කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රමාණයක් මුදා හරිනවා. එතකොට මේක මූලික වශයෙන්ම හේතුවක් වෙලා තියෙනවා අපේ වායුගෝලීය උෂ්ණත්වය වැඩි වෙන්න. එතකොට වායුගෝලීය උෂ්ණත්වය වැඩි කරනවා අපේ පොල් වගාවට විතරක් නෙමෙයි ඇත්තට මේ මුළු කෘෂි කර්මාන්තයටම බලපාලා තියෙනවා. එතකොට අපිට ඇත්තටම දැන් අපි මේ ගොඩාක් දේවල් ප්‍රශස්ත තත්ත්වයන්ගෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලා කතා කරා. හැබැයි අපි ගොඩක් දේවල් අපිට පාලනය කරන්න නොහැකි තත්ත්වයේ තියෙනවා. එතකොට අපි මේ සඳහා කරන්නට ඕනේ ඒකට අනුවර්තනය වෙලා ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග අනුගමනය කිරීම. එතකොට අපි මේ සාකච්ඡාවේදී ඉදිරියේදී ඒ පිළිබඳව සාකච්ඡා කරනවා. හොඳයි කාරණේ පැහැදිලි. අත්‍තරම දැන් මේ තියෙන කාරණා අත්‍තරම බලන්න අපි මේ සමාන කාරණා ගැන හිතන්නෙත් නැහැ. අපි විසින් සමාජයට කරන අහිතකර ක්‍රියාවලින් ප්‍රතිඵල කොයිතරම් වගාවට හානි කරනස බලපානවද? ඉතින් මේ දැනුම ටිකෙන් ටික ලබා දෙන්නේ ඔබට අපි මේ වගාව වඩාත් පෝෂණය කරගන්න අවශ්‍ය නිසා. උදේ 7:16 දැන් මේ සුභාරතේ සංවාද මණ්ඩපය
ඔබේ වත්තේ පොල් ගසට පොහොරයදීමෙන් තෙතමනේ සංරක්ෂණයෙන් ජල සම්පාදනයෙන් සෑම වල්ලකින්ම පොල් ගෙඩියක් වැඩි කරගන්න. අමතර ආදායමක් ලබාගන්න. තාක්ෂණික සහය සඳහා අමතන්න 1928. පොල් ගෙඩියක් වැඩි කරගන්න. ආදායම සරු කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියාගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. හොඳයි සුභාර්ථය සංවාද මණ්ඩපයෙන් අපි කතා බහ කරන අද දවසේ වියලි කාල කළමනාකරණය සහ ජල සම්පාදනය පොල් වගාවට ඉතාමත් වැදගත් කරුණු කිහිපයක් මෙතන තියෙන්නේ. ඉතින් අපේ රටේ පොල් ආර්ථිකය ගැන අර COVID-19 දරුණුවට තිබුණු කාලේ තමයි අපිට වැඩිම ආදායම් වාර්තාවන් මේ ගෙවුණු කාලකවණු ලැබෙන්නේ. ඒ නිසා මේ එහෙම ලැබෙනවා නම් කැපකිරීම වල ප්‍රතිඵලයක් විදිහට අපිට තව ටිකක් මහන්සි වුණොත් හොඳින් මේ ගැන තේරුම් ගත්තොත් දැනුමින් සන්නද්ධ වුණොත් වගාව තව ටිකක් ඉස්සරහට ගෙනියන්න පුළුවන්කම තිබෙනවා. දැන් මේ දේශගුණික වෙනස් වීම ලංකාවට බලපාන ආකාරය. ඒ වගේම එහි අහිතකර තත්ත්වයන් පිළිබඳවත් අපි හේෂාන ප්‍රාන්ත වෙනුවෙන් දැනගන්න කැමතියි. ඔව් බොහොම ස්තුතියි සංජය මහත්මයා. ඇත්තටම දේශගුණික විපර්යාස කියලා කියන්නේ මේ කාලගුණේ ආන්තික තත්වයන් නිතර නිතර ඇතිවීමට. එතකොට මේ දේශගුණික විපර්යාස වල බලපෑම ලෝකයේ අනිත් රටවල් වලට වගේම මේ ලංකාවටත් හුඟක් බලපාලා තියෙනවා. එතකොට අපේ ලංකාව කියලා කියන්නේ කුඩා දිවයිනක්. ඒ වගේම අපි කෘෂිකර්මාන්තයේ මත යැපෙන රටක්. එතකොට මේ කෘෂිකර්මාන්තයත් එක්ක මේ දේශගුණය කියන එක හුඟක් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේ තුල්සි මහත්මිය කිව්වා වගේ අපේ මේ දේශගුණය මත තමයි අපේ වගාකරුවන් ඒ කාලේ ඉඳලම වගා කරන රටාවන් වලට හුරු වෙලා ඉන්නේ. ඒ කියන්නේ මොන කාලෙදිද අපි පැල හිටවන්නේ, ඒ වගේම මොන කාලෙදිද අපි පොහොර දාන්න ඕනි. එතකොට මේ හැම දෙයක්ම තීරණය කරන්නේ මේ අපේ දේශගුණයත් එක්ක. නමුත් මේ දැන් මේ ඇති වෙලා තියෙන දේශගුණික විපර්යාසත් එක්ක අපිට මේ කාලය කොයි කාලයේද කියලා තීරණය කරන්න හැකියාවක් නැහැ. ඒ වගේම ඇත්තටම මේ දේශගුණික විපර්යාස වල බලපෑම ගොඩාක්ම අපේ කෘෂිකර්මාන්තය කෙරෙහි තමයි බලපාලා තියෙන්නේ. එතකොට ඇත්තටම මේ දේශගුණික විපර්යාසවන් වලදී ඇති වෙලා තියෙන තත්ත්වයන් ගත්තොත් එහෙම වර්ෂාපතනය වෙනස් වෙලා තියෙනවා. වර්ෂාපතනයේ රටාව වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට කෙටි කාලයක් තුල ඇති වෙන ධාරානිපාත වර්ෂාවන් ඇති වෙනවා. මේවත් එක්ක ඇති වෙන ගම් වර්තුර තත්ත්වයන් තියෙනවා. එතකොට අපේ භෝග වගාවන් ගොඩක් වෙලාවට මේ විදිහට ගම් වතුරෙන් යට වුණාම හුඟක් වෙලාවට ඒ භෝග වගාවන් විනාශ වෙනවා. ඒ වගේම තමයි මේ ඒකේ අනිත් පැත්ත ගත්තොත් එහෙම වර්ෂාපතනේ නැති කාල, දීර්ඝ නියන් කාල එනවා. ඒතර ඒ වගේම මේ නියන් කාලවලදී අපේ භෝග වගාවන් වලට වතුර නැතුව යනවා. එතකොටත් අපේ භෝග විනාශ වෙලා යනවා. ඒ කියන්නේ මේ නියන් කාලවලට සාපේක්ෂවම ඒ වගේ අපේ පරිසර උෂ්ණත්වයත් වැඩි වෙනවා. එතකොට මේ පරිසර උෂ්ණත්වයේ වැඩිවීමත් එක්කම අපේ මතුපිට ජල ප්‍රභවවල ඒ කියන්නේ ගංගා, ඇල දොළවල්, වැව් පුකුණු වගේ ඒවාවල ජලය ඉතාමත් ඉක්මනින් වාෂ්ප වෙලා යනවා. එතකොට අපිට ජල සම්පාදනයේ මගින්වත් මේ භෝග වගාවන් වලට ජලය ලබා දීමේ හැකියාව ඇත්තටම නැති වෙලා යනවා. එතකොට ඊට අමතරව අපි ගත්තොත් එහෙම මේ පරිසර උෂ්ණත්වයේ වැඩිවීමක් අපිට දකින්න ලැබෙනවා මේ දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් විදියට. එතකොට මේ රුස්ත මහත්මයාත් ඉස්සලා කිව්වා වගේම මේ පරිසර උෂ්ණත්වය වැඩි වෙලා ගියාම ගොඩාක් භෝගවල මේ පරාගන ක්‍රියාවලියට මේක බලපානවා. එතකොට අපේ භෝග අස්වැන්නට ඒක තදින්ම බලපානවා. ඒ වගේම තමයි මේ පරිසර උෂ්ණත්වය වැඩි වෙලා යද්දී අපේ පසේ උෂ්ණත්වයත් වැඩි වෙනවා. මේ පසේ උෂ්ණත්වය වැඩි වුණාම අපේ භෝගවල මූල පද්ධතිය දුර්වල වෙනවා. එතකොට හරියට ජලය අවශෝෂණය කරගන්න බෑ, හරියට පෝෂක ද්‍රව්‍ය අවශෝෂණය කරගන්න බෑ. එතකොට අපේ භෝග වගාවේ අස්වැන්න අඩු වෙලා යනවා. ඒ වගේම තමයි මේ අධික ධාරානිපාත වර්ෂාවන් එක්ක පාංශුකාදනය ඇති වෙනවා. ඒ වගේම නායෑම් ඇති වෙනවා. මේකත් එක්ක අපේ සාරවත් පස අපිට නැති වෙලා යනවා. විනාශ වෙලා යනවා. ඒකෙන් අපිට අපේ භෝග වගාවන් වලට හිතකර සාරවත් පසක් නැහැ. ඒකෙන් අපේ භෝග වගාවන් වල අස්වැන්න අඩු වෙලා යනවා. ඒ වගේම සංජය මහත්මයාට මතක නම් 2016 වර්ෂය ගැන කතා කරුවොත් 2016 වර්ෂයේදී ශ්‍රී ලංකාවට දීර්ඝ නියඟයක් තිබුණා. ඒ කාලෙත් එක්ක අපේ විශේෂයෙන් වී වගාවේ අස්වැන්න හුඟක් අඩු වුණා. ඒ වගේම අපේ පොල් වගාවටත් මේක ලොකුවට බලපෑවා. ඒ කියන්නේ 2016 වර්ෂයේ ඇතිවෙච්ච නියඟයත් එක්ක 2017 වර්ෂයේදී අපේ පොල් අස්වැන්න ඉතාම සීක්‍රෙන් පහලට ගියා. ජලය කොටින්ම තිබුණේ නැහැ. ඔව්. ඒකත් එක්ක. ඊත් එක්කම අපි බැලුවොත් 2017 වර්ෂයේ මැයි මාසයට එනකොට මේ කාලයේදී විශාල ගම් වතුර තත්ත්වයක් ආවා අපේ ලංකාවට. ඒ වගේම නායෑම් තත්ත්වයක් ආවා. මේක නිසාත් අපේ භෝග වගාවන් ගොඩක් විනාශ වෙලා ගියා. භෝග අස්වැන්න අඩු වෙලා ගියා. එතකොට මේක අපේ රටේ ආහාර නිෂ්පාදනයට
ගොඩාක් ඍජු බලපාන. බලපෑම ඇති කරලා තියෙනවා මේ වෙනකොට. ඒ වගේම මම මේ කතා කරේ කෘෂි කර්මාන්තයේ පැත්තෙන්. එතකොට ඇත්තටම අපේ රටේ ජෛව විවිධත්වයටත් මේක හුඟක් බලපෑම් ඇති කරලා තියෙනවා. මොකද දේශගුණික විපර්යාස ඇති වෙනකොට අපේ මුහුදු මට්ටම වැඩි වෙනවා. එතකොට මේ කරදිය අපේ කලපුවලට ගලාගෙන එනවා. එතකොට අපේ පරිසර පද්ධතීන් විනාශ වෙන්න ජීවීන්ට අහිතකර විදියට මේක බලපාලා තියෙනවා. ඒ වගේම මිනිසුන්ට ලෙඩ රෝග ඇතිවීම කෙරෙහිත් මේ දේශගුණික විපර්යාස ඇති වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය ඇත්තටම අනිත් රටවල් වලට වගේම අපේ ලංකාවටත් අහිතකරව දැඩිව බලපෑම් ඇති කරලා තියෙනවා. ඔව්. හොඳයි ඉතින් කාරණේ පැහැදිලි. ඇත්තටම වැස්ස නැතුවත් බෑ. ඒතොර වැස්ස වැඩි වෙලත් බෑ. ඉතින් මේක හරි සාමාන්‍ය මට්ටමට එන්නට ඕනේ. මොකද වර්ෂාවක් යදිනවා අපි වර්ෂාව තමයි සෞභාග්‍ය අපිට වැස්ස තියෙනට වගා කරන්න. බීමට ජලය අවශ්‍ය වෙනවා. ඉතින් වැස්ස වැඩි වෙලා ගංගා වතුරක් ගියාට පස්සේ ඒක අනිත් පැත්ත ඔක්කොම විනාශ වෙගෙන යනවා. කාරණා සියල්ලම තිබුණා. ඉතින් මේ සියල්ලට සූදානම් වෙන්න තමයි වැස්ස නවත්තන්න අපිට බෑනේ. ඒ නිසා එන වර්ෂාවෙන් කොහොමද ජලය රැස් කරගන්නේ කොහොමද වෙන් කරගන්නේ කියන කාරණා ගැනත් අපි කතා බහ කරනවා. හොඳයි දැන් අපි මේ කාරණා දිහා බැලුවට පස්සේ දැන් මේ පරිසර තත්ත්වයන් වෙනස් වීම පොල් වගාවට කොහොමද බලපාන්නේ කියලා අපි ටිකක් පැහැදිලි කරගත්තු තුල්ස් මහත්මිය. ඇත්තටම මේක පොල් වගාවට බලපාන ආකාරය අපි බැලුවොත් සාමාන්‍ය කොටස්වල වර්ධනයට වගේම පොල් මලේ වර්ධනයටත් මෙය අහිතකර ලෙස බලපානවා. ඒ කියන්නේ අහිතකර පරිසර තත්ත්වයන් නැති වුණොත් එහෙම එය මෙම වර්ධන අවස්ථා දෙකටම අවදි දෙකටම විශාල ලෙස බලපෑම් ඇති කරනවා. ඒන්ට මේ දෙකෙන් අපිට ඇත්තටම වඩාත් වැදගත් වෙන්නේ පොල් මලෙහි වර්ධන අවස්ථාවට මේන් ඇති වෙන බලපෑම. මොකද ඇත්තට අපි වැඩිම ආදායමක් ලබා ගන්න විදිහට අපි නෙලා ගන්න මේ ගෙඩියනේ. ඒකට අපිට මේ පොල් මලේට වෙන අහිතකර බලපෑම තමා ගොඩක්ම දැනෙන්න ගන්න. එදෝට අපි දන්නවා සෑම මසකටම පොල් ගසක එක් මලක් ගානේ සෑදෙනවා. එදෝට මෙම මල අපිට දැකගත හැකි වෙනවා දීර්ඝ කාලයක් තිස්සේ වර්ධනය වුණාට පස්සේ. කියන්නේ ගස තුල මෙයා මාස 27ක වගේ ඉතා දීර්ඝ කාලයක් මේ ගස තුල වර්ධනය වෙනවා. මාස 27ක්. මාස 27ක්. කියන්නේ අපිට පෙනෙන්නේ නැතුව මාස 27ක් කියන්නේ ඊටාම දිගු කාලයක් අවුරුදු දෙකකටත් වැඩි කාලයක් මෙයා ගස තුලම වර්ධනය වීමෙන් පවතිනවා. ඊට පස්සේ තමයි විවෘත වූ මලක් විදිහට අපිට ඉදිරිපත් වෙන්නේ. මල විවෘත වෙලත් මාස 11ක කාලයක වර්ධනයකට පස්සේ තමයි අපිට මේ පැසුණු ගෙඩි කඩා ගැනීමේ හැකියාව තියෙන්නේ. එතකොට මෙම ක්‍රියාවලියේදී දැන් මල විවෘත වුණාම අපිට දැක ගන්නට පුළුවන් පහලින් පිහිටනවා ගැහැණු මල්. එතකොට මේ ගැහැණු මල් වලට අපි බැට්ටා කියලා හඳුන්වනවා. එතකොට ඉහළින් පිහිටන අර කුඩා මල් වලට අපි කියනවා පිරිමි මල් කියලා. එතකොට ඒ වගේ තමයි පරාගන නිෂ්පාදනය සිදුවන්නේ. එතකොට මෙම පරාග බැට්ටා මත කලංක මත පතිත වීමෙන් පසු පරාග පරෝහණය වෙලා සංසේචනය කියන සංකීර්ණ ක්‍රියාවලියක් සිදු වෙන එතනදී. එතකොට එම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට තමයි මෙම ගෙඩිය හටගන්නේ. එතකොට මම කලිනුත් සඳහන් කරා අපිට දැන් මේ සඳහා විවෘත වීමට පෙර මාස 27ක වර්ධන කාලය වගේම විවෘත වීමෙන් පසු මාස 11ක කාලයත් සමග මාස 38ක කාලයක් ඇත්තටම ගත වෙනවා මේ සම්පූර්ණ ක්‍රියාවලිය සඳහා. එතකොට මේ මාස 38ම තුල වෙන පාරිසරික තත්ත්වයන්ගේ වෙනස් වීමට මෙයාට මූණ පහන්න සිදු වෙනවා. කියන්නේ සමහර වෙලාවට අහිතකර තත්ත්ව වෙන්නත් පුළුවන්, සමහර වෙලාවට ප්‍රශස්ත තත්ත්වයන් වෙන්නත් පුළුවන්. එතකොට මෙච්චර අපි මාස 38 ගැන කතා කරාට ඇත්තටම මේකට සංවේදීම කාලෙ විදිහට අපි සලකන්නේ මල විවෘත වීමට පෙර මාස 3ත් මල විවෘත වෙලා තියෙන මාස 3ත් අතර කාලයට තමයි අපි කියන්නේ ගොඩක්ම සංවේදී කාලය කියලා. ඒතර අපි මුලින්ම මුල් අවදියේ කියන්නේ විවෘත වීමට පෙර මාස 3 ගැන සලකලා බැලුවොත් එම මේ කාලයේදී තමයි තීරණය වෙන්නේ බැට්ටාවල ගුණාත්මක භාවය, එතකොට පරාගවල ගුණාත්මක භාවය, කොච්චර සංඛ්‍යාවක් සෑදෙනවද, එන්නේ සියලුම දේ තීරණය වෙන්නේ මල විවෘත වීමට කලින් මාස 3 තුල. එතකොට දැන් ඒ කාලය තුලදී අපි හිතමු හොඳ ප්‍රශස්ත තත්ත්වයක් නැති වුණා. එතකොට එහෙනම් ගහ හොඳට ආහාර නිෂ්පාදනය කරනවා. ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය ඉතාම හොඳින් වෙනවා. සාර්ථකයි. එතකොට අර පරාගවල ගුණාත්මක භාවය වැඩි වෙනවා, බැට්ටවල ගුණාත්මක භාවය වැඩි වෙනවා. ඊට අමතරව සංඛ්‍යාවෙත් වැඩිවීමක් සිදු වෙනවා. ඒ කියන්නේ ඇත්තටම අපිට හොඳ හිතකර තත්ත්වයක්. නමුත් අපි හිතමු මේ එකක්වත් නැතුව අපිට ඉතාමත් වියලි කාලයක්, වර්ෂා රහිත කාලයක්, උෂ්ණත්ව අධික කාලයක් ඒ කාලේ આવොත් එහෙම ඇත්තටම මේ කාලේ හැදෙන බැට්ටවල ගුණාත්මක භාවයත් අඩු වෙනවා. පරාගවල ගුණාත්මක භාවයත් අඩු වෙනවා. එතකොට ඒකත් එක්තරා විදිහකට බලපෑම් ඇති කරනවා. ඊට පස්සේ මාස 3, ඒ කියන්නේ මල විවෘත වුණාට පසු මාස 3ත් ඇත්තටම ඉතාම සංවේදී. ඒ කියන්නේ එතනදී තමයි වැදගත්ම ක්‍රියාවලිය සිදුවන්නේ. මොකද්ද? පරාගණය කියන ක්‍රියාවලිය සිදුවන්නේ මල විවෘත වෙලා මාස 3ක් ඇතුළත කාලය. එතකොට ඇත්තටම අපිට ඒ කාලේ හොඳ පාරිසරික තත්ත්වයක් පැවතීම
ඉතාම වැදගත් වෙනවා. පරාගන ක්‍රියාවලියේදී ඇත්තටම මේක පරපරාගණයෙන් තමයි මේ පරාගණය වෙන්නේ පොල්වල බහුතරයක්ම. පරපරාගණය කියලා අපි හඳුන්වන්නේ යම් ගසක බැට්ටාවක කලංකය මත වෙනත් ගසක පරාගැවිලා තැන්පත් වීමට තමයි අපි කියන්නේ පරපරාගණය කියලා. එතකොට මේ පරාගණය සිදුවන අවස්ථාවලදී හිතන්න දැඩි උෂ්ණ කාලයක් වියලි කාලයක් ඇවිල්ලා මේ කලංකයේ මත තියෙන ශ්‍රාවයක්. එම ශ්‍රාවය මත තමයි පරාගය ඇවිල්ලා තැන්පත් වෙන්නේ. එතකොට දැන් හදිසි වියලි කාලයක් තිබ්බොත් එහෙම මෙම ශ්‍රාවය වියලිලා යනවා. එතකොට පරාග තැන්පත් වීම වැළකෙනවා. නැත්තම් තැන්පත් වුණත් පරෝහණයට අවශ්‍ය අවශ්‍ය දේවල් සපයන්න බැරි නිසා පරෝහණය වෙන්නේ නැහැ. එතකොට පරෝහණය වෙන්නේ නැහැ කියලා කියන්නේ එතනින් සංසේචනයක් සිදු වෙලා ගෙඩියක් හටගන්නේ නැහැ. ඒ කියන්නේ තනිකරම අපේ ඍජුවම හානිකර තත්ත්වයක්. කියන්නේ ඍජුවම අපේ පළදාවට බලපෑම් ඇති කරනවා. එතකොට ඒක තමයි අපි දැන් මලක් විවෘත වෙනකොටම අපි දකින්නවනේ බැට්ට හැම විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒ කියන්නේ 30ක් 40කින් විතර ආරම්භ වෙනවා. ඒ වුණාට ඇත්තටම අපි ගෙඩියක් විදිහට ලබා ගන්නේ ගොඩක් වෙලාවට 10ක් 12ක් නැත්තම් සමහරලාට සමහර මාසවල 8ක් 7ක් වගේ වල්ලකින් අපිට ගෙඩි ලැබෙන අවස්ථාවක් තියෙනවා. ඒ ඇත්තටම ඒ කියන්නේ මල විවෘත වෙන කාලයේදී එයා සෑහෙන අහිතකර තත්ත්වයන්ට මුහුණ පාලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපේ මාර්තු අප්‍රේල් කාලය කියන්නේ ලංකාවේ ඉතාම උෂ්ණත්වය අධික කාලයක්. ඒක මට මොහොතක් දෙන්න මම ඔතෙන්ට වෙන ඇමතුමක් අපිට සම්බන්ධ කරන්න පුළුවන්. අපේ දුරකථන අංකය 0112 68 24 11 0112 68 94 ආයිබෝන් සුබදස්සනක් ඔබට කවුද මේ කොහෙන්ද? ආයිබෝන් ඉන්නවද දුරකථනේ? හොඳයි අපි එතනටම කතාවට යමු. හැමෝම සම්දිලා වගේ. මං කිව්වේ දැන් 30ක් 40ක් තිබ්බට අපිට හම්බෙන්නේ කුඩා ප්‍රමාණයක් කියලා කිව්වේ. එතකොට එතනදී අපි දැන් මාර්තු අප්‍රේල් කාලේ අපේ සලකලා බැලුවොත් අපේ ඒ කියන්නේ හරිම උෂ්ණත්වය වැඩි කාලයක්. එතකොට දැන් මේ මාර්තු අප්‍රේල් විවෘත වෙන මල් වලින් අපි පළදාව ලබා ගන්නේ ඊළඟ අවුරුද්දේ ජනවාරි පෙබරවාරි මාසවල. එතකොට ඇත්තටම අපිට ඒ කාලේ වෙනකොට සාමාන්‍යයෙන් අඩු පළදාවක් තමයි ලැබෙන්නේ. ඒ කියන්නේ මේ විවෘත වන කාලයේ තියෙන තත්වයන් බලපානවා අපිට අන්තිමට දෙන පළදාවට. ඊට අමතරව ඇත්තටම අහිතකර තත්වයන් නැති වුනහම ගසේ වර්ධනයටත් බලපානවා. නමුත් මේ දැන් ගස නිෂ්පාදනය කරන ආහාර තියෙනවනේ. යා ගොඩක් එතකොට ඒ ආහාර වලින් ගොඩක් තමන්ගේ නඩත්තුව සඳහා යොදා ගන්නවා. එතකොට නඩත්තුව සඳහා යොදාගෙන ගෙඩි සඳහා යන ප්‍රමාණය අඩු කරනවා. ඒකෙන් පළදාව අඩු වෙනවා. හැබැයි යා පුළුවන් තරම් උත්සාහ ගන්නවා අර කාලය තුල ඒ කියන්නේ ජීවීව පැවතෙන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට ගොඩක්ම හිතකර තත්ත්වයන් නැති වෙන්නේ මේ මල් වලට. කියන්නේ අන්තිමට අපිට පළදාව අඩු වීමක් තමයි මේ සියලු දේවල් වලින් සිදු වෙන්නේ. හොඳයි කාරණේ පැහැදිලි. අතන අපි මේ පොල් භාවිතයට ගත්තට වත්තේ පොල් ගස් තිබුණාට මේවා දන්නේ කීයෙන් කී දෙනාද නේද? අහන්නේ නැති මේක ඉතාමත් සුන්දර විද්‍යාවක්. එතෙන් මේ පිළිබඳ පර්යේෂණ කරලමින් ලංකාවේ පැරණිතම ආයතනයක් තමයි පොල් පර්යේෂණ ආයතනය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ අපිත් එක්ක ඉන්න සම්පත්දායකින් මේ පිළිබඳ උනන්දුවෙන් අධ්‍යයනයෙන් පරීක්ෂණ නිරීක්ෂණ කරලා ඉස්සරහට ආපු අය. හොඳයි දැන් උදේ 7:29යි. මේ අමතුම කාගෙන්ද කොහෙන්ද? ආයිබෝන්. පොල්ගසට වැළඳෙන රෝග සහ කෘමි උදුරු දුරලමින් ඔබේ අතමිට සරු කරගෙන ජාතික ආර්ථිකය සවිමත් කිරීමට දැන් ඔබටත් අවස්ථාව. උවදුරු වළකා ගැනීම සහ පොල්වගාව පිළිබඳ තාක්ෂණික සහාය සඳහා විමසන්න 19:28 උවදුරු දුරු කරගන්න ආදායම වැඩි කරගන්න මේ ඔක්කොම පොල් අකුරෙන් ලියාගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. ඔබේ වත්තේ පොල් ගසට පොහොරේදීමෙන් තෙතමනේ සංරක්ෂණයෙන් ජල සම්පාදනයෙන් සෑම වල්ලකින්ම පොල් ගෙඩියක් වැඩි කරගන්න. අමතර ආදායමක් ලබා ගන්න. තාක්ෂණික සහාය සඳහා අමතන්න 19:28 පොල් ගෙඩියක් වැඩි කරගන්න ආදායම සරු කරගන්න මේ ඔක්කොම පොල් අකුරෙන් ලියාගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. හොඳයි දැන් ඔබ කවුද දුරකථනයේ ඉන්නේ? ආයිබෝන්. ආයිබෝන් සුබ උදෑසනක්. මම අගුණකොළ පෑරෑස්සේ ජාන්දුර කමලා පලිහක්කාර. ඔව් කියන්න. මහත්මයා මේ මගේ පොල් ගස් කීපයක්ම තියෙනවා. ගෙඩි හැදෙන ගස් දැනට මේ පොල් ගස් දෙකක් තියෙනවා. ඒ පොල් ගස් දෙක දැන් අවුරුදු 8ක් වගේ වෙනවා පීදිලා. පහුගිය දවස්වල ඒකට ගෙඩි 2යි 3යි එක පොල් වල්ලක එන්නේ. ඒකත් සමහර ගෙඩි පුහු ගෙඩි.
ඉතින් මම මේ කුචිකර්මය මේ පොල් සංවර්ධන මණ්ඩලයේ මහත්තයත් එක්කත් කතා කරා. එයා ඉතින් බලන්න නම් ආවේ නෑ. මට ඉතින් උපදෙස් දුන්නා මෙහෙම පෝල දාන්න එහෙම කියලා. ඒමත් කරා. ඒත් එහෙම තමයි. හැබැයි මේ ගස් දෙකේ විශේෂත්වයක් තියෙනවා. මේ ගස් දෙකේ එන මල කොටයි. විශාල මලක් එන්නේ. මල මේ අනිත් පොල් ගස් වලට වඩා විශාල මලක් ආවට මල ඒ තරම් මේ මල් කොටයි ගොඩක් ළඟින් මල් එනවා වගේ. ගහ පුරාම තියෙන්නේ අර බෝහනහ කියන එක විතරයි තියෙන්නේ. ඉතින් මේ දැනට මම මේ පහුගිය දවස්වල ලුණු ටිකක් දැම්මා. සමහර අය කියන නිසා මම අර ගස් වටේට ලුණු දැම්මා. ඉතින් ඒකෙන් මේ පොඩ්ඩක් ගෙඩි කීපයක් වැඩි වුණා. හෙලෝ. හොඳයි කාරණේ පැහැදිලි. අපි බොහොම නිස්කලංක වහන් ඉදී අපේ සම්ප්‍රදායික මහත්වරු ඔක්කොම. ඒ බලමු මොකද්ද මේකට දෙන්න පුළුවන් උත්තරේ කියලා. ඔව් කමල මහත්මිය ඔබතුමිය කිව්වාගේ මේකට හේතු කීපයක් තියෙනවා. අතරම අපි ගොඩක් වෙලාවට ඔබතුමිය කිව්වා මේ හනසු ආවට ඒ කියන්නේ ගොඩක් වෙලාවට බූ හනසු විදිහට තියෙන. ඒ කියන්නේ ගොඩක් බැට්ට හැදුනත් ඒක හැල්ල යනවා. ගෙඩි 1 2 ගන්න පුළුවන් වෙන්නේ. ඒ හැදෙන ගෙඩිත් ගොඩක් වෙලාවට පුහු වෙනවා කියලා නේද කිව්වේ. ඉතින් මේකට හේතු කීපයක් තියෙනවා. අතරම ප්‍රධාන වශයෙන්ම අපිට ප්‍රධානම හේතු විදිහට දක්වන්න පුළුවන් මේ පොටෑසියම් ඌනතාවයක් තියෙනවා නම් මේ විදිහට ගෙඩි හැලී යාම සහ ඒ විදිහට පුහු වීම හැදෙන ගෙඩි අපිට බලපාන්න පුළුවන්. ඉතින් මේකත් එක්ක ඔබතුමිය මම හිතන්නේ පොහොර දැම්මා කිව්වත් අපිට හරියටම පැහැදිලිතාවයක් නැහැ මොන පොහොරද දැම්මේ සහ මේ අවශ්‍ය පොහොර අපි කියනවා නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් අනුපාත හරියට ඒ විදිහට කලවම් කරපු පොහොරක්ද දැම්මේ මේ කියන එක පැහැදිලි නැති නිසා මොකද අපිට පොටෑසියම් කියන එක අපිට ගොඩක් මේ ගෙඩි හැදෙන්න වැදගත් වෙනවා. ඉතින් මේ පොටෑසියම් අනුපාතය කියන එක ගොඩක් වැදගත් වෙනවා. සාමාන්‍ය විදිහට පොහොර දැම්මත් සමහර වෙලාවට සංජය මහත්මයා අපිට මේ පොටෑසියම් ඌනතාවය නිසා මෙන්න මේ ගෙඩි හැදීම අඩු වීම හැලී යාම මේ පුහු වීම දකින්න පුළුවන්. ඉතින් ඔබතුමියට හොයාගන්න පුළුවන් නම් මේ දවස්වල පොටෑසියම් පොහොර. ඒ කියන්නේ අපි කියනවා මියුරේට් ඔෆ් පොටෑෂ් MOP කියලා කියනවා. ගොඩක් ගැමියෝ හරියදී අපි රතු කුඩු කියලාත් ගොඩක් කට්ටිය කියනවා. මේක කිලෝ 2ක් මේ වැඩුණු ගහකට දාන්න සාමාන්‍ය පොහොර කවය තුල විසිරුවා හැරලා මේ දවස්වල වැසි කාලයක් තියෙනවා. කින්ද පොහොර එදීම ඉතාමත් සුදුසුයි. මේ පොහොර දාලා මේ කලවම් කරලා සාමාන්‍ය මේ පොහොර කවය ඇතුළත වසුණක් යොදන්න. මේ මගින් තෙතමන සංරක්ෂණයක් වගේ වෙන්න පුළුවන්. අපි කතා කරා වගේ තව හේතුවක් තමයි ඒතර මේක පොටෑසියම් ඌනතාවයක් නිසා හටගත් දෙයක් නම් ඔබතුමියට ගෙඩි ලබා ගැනීමේ හැකියාවක් තියෙයි. ඒ වගේම තමයි ඔබතුමියට පුළුවන් කමක් තියෙනවා මේ සමගම MOP සමගම අපි කියනවා මොනවා හරි අපි කියනවා කාබනික පොහොරක් මොනවා හරි ගොම පොහොර එළු පොහොර ඒ විදිහට තියෙන කාබනික පොහොරක් නැත්නම් වෙනත් මොනවා හරි කොම්පෝස්ට් පොහොරක් වුණත් කමක් නැහැ. සාමාන්‍යයෙන් කිලෝ 25ක් විතර දාන්න පුළුවන් නම් මේකත් කිසියම් ආකාරයක දායකත්වය ලබා දෙනවා ගෙඩි වැඩි වෙන්න සහ මේ පුහු ගෙඩි අඩු වීම වළක්වන්න. ඉතින් මේකත් එක්ක මේ විදිහට ඔබතුමිය කරලා බලන්න. ඒ වගේ තමයි තෙතමන සංරක්ෂණ ක්‍රම අපි අද කතා කරනවා. මේ තෙතමන සංරක්ෂණ ක්‍රම අපි භාවිතා කරන ඔබතුමිය මේක සම්බන්ධ වෙලා ඉන්නවනම් මේ දිගටම අපි ඉදිරියට කියන මේ තෙතමන සංරක්ෂණ ක්‍රම ඔබතුමිය පාවිච්චි කරන්න. මේ මගින් ඔබතුමියට මේ වැඩි සැන්නක් ලබා දීම සහ මේ පුහු ගෙඩි ඇතිවීම සහ මේ ගෙඩි හැලී යාම වළක්වා ගන්න පුළුවන් වෙයි. උදේ 7:34 මේ සුභාර්ථයේ සංවාද මණ්ඩපය. අපි දැන් කතා කරපු ඉහත අහිතකර තත්වයන් අපි දැන් කතා කරපු මුල් කාරණා එක බැලුවොත් ඒ අහිතකර තත්වයන් හමුවේ අපි කොහොමද සාර්ථක පොල් වගාවක් පුසිත මහත්මයා පවත්වාගෙන යන්නේ? ඔව් සංජය මහත්මයා අපි කිව්වා වගේ අර මම කලින් කතා කරා වගේ ප්‍රශස්ත සත්ව අපිට හැම වෙලාවෙම මේක ලබා දීමේ හැකියාවක් නැහැ. ඉතින් මේක සාමාන්‍යයෙන් මේ අහිතකර තත්ත්ව අපිට ගෝලීය වශයෙන් අපිට දකින්න හම්බ වෙනවා. අපිට මේක වෙනස් කරන්න අමාරුයි. නමුත් අපිට මේකෙන් වෙන මේ කිසියම් ආකාරයක මේ ක්‍රියාවට අපිට කිසියම් ආකාරයක අඩු කරගැනීමේ හැකියාවක් අපිට කරන්න පුළුවන්. අපිට පොල් වගාවේ කිසියම් ආකාරයක අපේ කුෂිකාර්මික ක්‍රම භාවිතය මගින් අපිට ප්‍රධාන වශයෙන් මේ තෙතමන සංරක්ෂණ ක්‍රම භාවිතය මගින් විශාල අපිට හානියක් වෙන එක වළක්වා ගන්න පුළුවන්. මේ බැට්ට හැලී යාම අර කමල මහත්මිය කතා කරා වගේ මේකත් එක හේතුවක්. මම ඒක කතා කරන්න. ඔබතුමිය මේකත් පාවිච්චි කරන්න මේ තෙතමන සංරක්ෂණ ක්‍රම. ඒකෙදි ප්‍රධාන වශයෙන් අපිට කරන්න පුළුවන් දෙයක් තමයි මේ ගස වටේ අපි කියනවා මේ පොහොර කවය වැඩුණු ගසක නම් මේ අඩි 6ක අරයක් තියෙන සම්පූර්ණ මේ රවුම මේ ආවරණය වෙන පරිදි ගහ මුල ඉඳලා සෙන්ටිමීටර් 15ක් නැත්නම් අඩි භාගයක් ඇරලා මේක වසුණක් යොදන්න. අනිවාර්යයෙන්ම මේ වසුණට යොදන්න පුළුවන් අපිට මොනවා හරි කාබනික ද්‍රව්‍යයක් වෙන දි รา පත් වන ද්‍රව්‍යයක්. උදාහරණයක් විදිහට අපිට පොල් එළිය යොදන්න පුළුවන්. එහෙම නැත්නම් පොල් අතු යොදන්න පුළුවන්. නැත්නම් වෙනත් ගහකින් පාහින්න ධාතු ඉවත් කරන මේ උදුළු ගාලා දාන වල් පැලෑටි මේ වගේ ඕනම දෙයක් නැත්නම් ග්ලිරිසීඩියා අතු මේ වගේ දෙයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ මගින් තෙතමන සංරක්ෂණය වෙනවා. අනිවාර්යයෙන්ම මේ ගහේ ගෙඩි හැලී යාම ඒ සියලු දේවල් වළක්වා ගන්න හැකියාව තියෙනවා. ඊළඟට කරන්න පුළුවන් දෙයක් තමයි මේ පොල් එළි වැළලීම.
පොල්ලිලි වලවල් යෙදීම. මේක ඔබතුමාලා මේක අපි කියනවා කිසියම් ආකාරයක මේ අහිතකර කාලයක් නැත්තම් නියං කාලයක් එනකන් ඉන්න ඕනේ නැහැ. මේ කාලය තමයි සුදුසුම කාලය. මේ කාලේ ඔබතුමාලා දන්නවා. දැන් අපිට වර්ෂාව ලැබෙනවා. මේ වර්ෂාව ලැබෙන කාලේ තමයි අපි මේකට සූදානම් වෙන්න ඕන. මොකද අපිට ඉදිරියට එන වේලි කාලෙකදී අපි මේකට සූදානම් වීමක් කරන්න වෙන්නේ මෙන්න මේ කාලෙදී. ඉතින් මේ කාලය සුදුසුයි මේ පොල්ලිලි වලවල් යොදන්න. ඇයි මම එහෙම කියන්නේ? පොල්ලිලි වලක් සාමාන්‍ය අපිට ගහකට තනි පොල්ලිලි වලක් අඩි 4-4.3 වලක් යොදන්න පුළුවන්. එහෙම නැත්නම් ගහක සාමාන්‍යයෙන් පේලියක ගස් දෙකක් අතර එකක් කර එකක් අපිට යොදන්න පුළුවන් අඩි 8-4.3 මේ විශාලත්වයේ තියෙන පොල්ලිලි වලක් මේ සාමාන්‍ය පොල්ලිලි 350 400ක් පමණ යොදන්න පුළුවන්. අපිට මේකට පොල්ලිලි තට්ටුවක් පස් තට්ටුවක් මේ විදිහට අපිට යොදලා ගන්න පුළුවන්. මේක සාමාන්‍ය අවුරුදු 5ක විතර කාලයක් ක්‍රියාකාරී වෙනවා. මේකෙදි වැදගත්ම දේ තමයි මේ කාලේ යොදන්න කියන්නේ. ඇයි? මේ කාලේ යොදපුවාම මේ පොල්ලිල්ලකට පුළුවන් හැකියාව තියෙනවා. ඒ පොල්ලිල්ලේ බර වගේ 7 ගුණයක් 8 ගුණයක් මේකේ ජලය අවශෝෂණය කරලා තියාගන්න. මේකේ වැදගත්ම කාරණය තමයි මේ ජලය උරාගත් ජලය නැවත එළියට ලබා දීමක් කරන්නේ ඒකේ සාමාන්‍ය පසේ ආර්ද්‍රතාවය 10%කටත් වඩා අඩු වුණාම තමයි. ඉතින් මේක තමයි වැදගත්. ඇයි? මේ වියලි කාලෙක තමයි කියන්නේ අනිවාර්යයෙන්ම මේ ජලය ලබා දීම කරන්නේ. ඉතින් ඒකින්ද ඉදිරියට එන වියලි කාලයකදී දැම්මම මේ විදිහේ පොල්ලිලි වලක් යොදලා මේන වර්ෂාපතෙන් ලැබෙන ජලය පොල්ලිලි වලට මේ විදිහට අවශෝෂණය කරන්න ලබා දීමට සැලසුවොත් ඉදිරියේ එන නිග කාලෙන් ලේසියෙන්ම ඔබතුමාලට තමන්ගේ පොල් වගාව ආරක්ෂා කර ගැනීම හැකියාව තියෙනවා. සාමාන්‍ය විදිහට පෙර සූදානමක් විදිහට. ඉතින් මේක ගොඩක් වැදගත්. ඊළඟට සාමාන්‍යයෙන් අපි පොල් වගාව සාමාන්‍ය අඩි 26 සමචතුරස්‍රාකාර ක්‍රමයට තමයි අපි යොදන්න කියන්නේ. මේකෙදී අපි සාමාන්‍යයෙන් පොල් වගාව සඳහා සාමාන්‍ය පාවිච්චි කරන්නේ 120ක පමණ ඉඩමේ ප්‍රමාණයක් විතරයි සංජය මහත්මයා. 80%ක්ම අපි මේක භාවිතා කරේ නැත්නම් කිසියම් ආකාරයක අපතේ යාමක් සිද්ධ වෙනවා. මේ කාර්යක්ෂමව අපි පස මේක පාවිච්චි කරන්න ඉඩම අපිට පුළුවන් අතුරු භෝගයක් යොදන්න. අතුරු භෝගයක් යොදන එකෙන් මේකිනුත් අපිට කිසියම් ආකාරයක තෙතමන සංරක්ෂණයක් කරන්න පුළුවන්. මොකද මේ ගස් වලින් අපි ඒ වාෂ්පීකරණය මේක අපි කියනවා නිරාවරණය වෙන එක වළක්වා ගන්න පුළුවන් අවුවට දැඩි හිරු එළියට වියලි කාලවලදී. ඒ මගින් වැඩි අස්වැන්නක් ලබා දීමේ හැකියාවක් තියෙනවා. මොකද වාෂ්පීකරණය මේ ශාකවලුත් කිසියම් ආකාරයක උත්සේදනයෙන් ජලය පිටවීමක් වෙලා මේ පසේ තියෙන අපි අර 100ට අපි කියනවා සාපේක්ෂ ආර්ද්‍රතාවය වායුගෝලයේ අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ මගින් අර තුල්සි මහත්මිය කිව්වා වගේ මේ පරාගවලට වෙන හානිය අඩු කරගෙන බැට්ට හැලියාම අපිට වළක්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි අපි අතුරු භෝගයක් දාන්නේ නැත්නම් සමහර විශාල වතුල අපි දකිනවා කිසියම් ආකාරයක ආවරණ භෝගයක් අපිට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් මේ සඳහා අපිට රනිල භෝගයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ මගින් කිසියම් ආකාරයක තෙතමන සංරක්ෂණයට අමතරව මේ නයිට්‍රජන් අපි කියනවා මේ කියන්නේ සාමාන්‍යයෙන් වායුගෝලයේ තියෙන නයිට්‍රජන් තිර කිරීමේ හැකියාවක් තියෙනවා මේකේ තියෙන මේ සහජීවී බැක්ටීරියාවන්ට රයිසෝබියම් කියන බැක්ටීරියාවට. ඉතින් මේ මගෙන් විශාල වශයෙන් නයිට්‍රජන් පසට ලබා දීමකුත් වෙන අතරේ තම සංරක්ෂණයක් වෙන අතරෙම අපිට පුළුවන් මේක පාංශු අපි කියනවා සාමාන්‍ය වැසි ජලය සහ මේ මගින් හොදගෙන යන එක වළක්වලා උඩ පස් තට්ටුව හොඳ තට්ටුවක් විදිහට වැඩි කාබනික ද්‍රව්‍ය ප්‍රමාණයක් අපිට ලබා දීමත් කරන්න පුළුවන්. මේ මගින් අපිට විශාල මේ අස්වනු ප්‍රමාණයකට යෑමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම තමයි තව දෙයක් ඔබතුමාලට මේ වැසි කාලයේදී තව දෙයක් කරන්න සුදුසු තියෙනවා. විශාල වශයෙන්ම අපිට පුළුවන් මේ වැසි ජලය එකතු කරන පතස් අපිට නිර්මාණය කරන්න. වැසි ජලය පතස් මේ මොකද මේවා අපි ඇත්තටම මේ කාලේ විශාල වශයෙන් ගලා යන ජලය මගින් පසෙන් ඔබතුමාලගේ ඉඩමේ විශාල පෝෂක ප්‍රමාණයක් අරගෙන යනවා. මේ ඉඩමේ පෝෂක ප්‍රමාණය ඔබතුමාගේ ඉඩමේම තියාගැනීමේ හැකියාව තියෙනවා. විශාල ජල ප්‍රමාණයක් මේ මගින් මේ ජල ප්‍රමාණය ඉවත යන ජල ප්‍රමාණය මේක තමුන්ගේ ඉඩමටම අවශෝෂණය කරන්න දෙන්න පුළුවන්. ඉතින් මේ මගිනුත් විශාල අපි ජල ප්‍රමාණයක් මේ මගින් ජල මට්ටම ඉහළ නංවලා අපිට වැඩි ජල ප්‍රමාණයක් තෙතමන සංරක්ෂණයක් පාසයි කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ සමෝච්ච කාණු. මේ කාණු යෙදීමකින් සමහර හිතනවා මේක පාංශු සංරක්ෂණ ක්‍රමයක් නේද කියලා. නෑ. මේක පාංශු සංරක්ෂණ ක්‍රමයක් වෙනවා වගේම ජල සංරක්ෂණ ක්‍රමයකුත් වෙනවා. ඇයි මේකේ පාංශු සංරක්ෂණ ක්‍රමයක් අපි කියන්නේ ජල සංරක්ෂණ ක්‍රමයක් කියලා කියන්නේ මේකට දාන වැටිය අපි කියන කාණුවට උඩින් දාන වැටිය මගින් මේ ගලා යන ජලයේ වේගය අඩු කරලා පස සෝදනය යනවා වළක්වනවා වගේම මේ ජලය ඒ පසට හිමින් අවශෝෂණය ලක් කරලා ඒ පසේ වැඩි ජල ප්‍රමාණයක් අවශෝෂණය කරලා වියලි කාලයේදී අපිට මේක ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ වගේ ජල සංරක්ෂණ ක්‍රම අපිට පාවිච්චි කිරීම මගින් විශාල වශයෙන් මේ වෙන හානි වලට අපිට ඉදිරියේදී වෙන මිනිංග කාලයන් වලට ඔරොත්තු දීමේ හැකියාවක් ඔබගේ පොල් වගාවට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. හොඳයි පැහැදිලි කාරණේ පොල් වගාව ඉන්න අයට මේ කරුණු ඉතාමත් වැදගත්. මොකද මේ අධ්‍යයනයෙන් නැත්නම් අත්දැකීමෙන්
දැනුමෙන් සන්නද්ධ වගාව හරියට කරගෙන යන්න ඒක ඔබට වාසියක් වෙන වගේම අවසානයේ රටට ආර්ථික ප්‍රතිලාභයක් ලබා ගන්න හැකියාවක් තිබෙනවා. දැන් හේෂානි ප්‍රනාන්දු වෙනවි අපි කතා කරොත් මේ විවිධ කාරණා ගැන අපි කතා කළා. වාරි ජල සම්පාදනය කියන්නේ මොකක්ද? පැහැදිලි කරමු ටිකක් අපි. ඔව් අපි දන්නවා අපේ බොහෝමයක් ශාක මේ ජලය අවශෝෂණය කරගන්නේ පසෙන්. ඒතර මේ පසට ජලය ලැබෙන ප්‍රධානම සාධකය තමයි වර්ෂාව. මේ වැස්සෙන් ජලය පසට ලැබුණහම පොළවට ආවහම මේ ජලයට යම් කොටසක් පසට උරා ගන්නවා. එතකොට මේ පසට උරාගත්ත ජලයේ කොටසක් මේ අපේ පස්සංශු අතර තියෙන හිස් අවකාශ. මේ අවකාශ වලට පිරෙනවා. එතකොට වැඩිමනක් ජලය මේ පස දිගේ පල්ලහැට ගලාගෙන ගිහිල්ලා භූගත ජලයට එකතු වෙනවා. ඊළඟට මේ ඒ වගේම තමයි වැස්සෙන් ලැබෙන ඉතුරු වතුර ප්‍රමාණය මේ පස මතු පිටින් ගලාගෙන ගිහිල්ලා අපේ මතු පිට ජල ප්‍රභව වෙන ඔය වැල දොළවල් වැව් පොකුණු වගේ දේවල් වලට එකතු වෙනවා. ඒතර මේ අපේ ශාක වලට ලබා ගන්න පුළුවන් වෙන්නේ මේ පස් අංශු අතර තියෙන හිස් අවකාශ වලට පිරුණු ජලය තමයි ලබා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ අවට තියෙන මුල් මගින් මේ ජලය අවශෝෂණය කර ගන්නවා. එතකොට ටිකින් ටික මේ විදිහට ජලය අවශෝෂණය කර ගන්නකොට මේ පස් අංශු අතර තියෙන අවකාශවල තියෙන ජලය හිඳෙනවා. එතකොට නැවත වැස්සක් ලැබුණාම තමයි මේ අවකාශ නැවත පිරෙන්නේ. නමුත් වියලි කාලය වැඩි වුණාම නැවත පසට වර්ෂාව ලැබිලා ජලය ලැබෙන්නේ නැතුව ගියයින් පස්සේ අපිට සිද්ධ වෙනවා කෘතිමාකාරයකින් අපේ වැව් පොකුණු වල තියෙන ජලය හරි එහෙම නැත්නම් භූගත ජලය හරි අරගෙන ගෙනල්ලා කෘතිමාකාරයකින් මේක ගෙනල්ලා අපේ ගහේ මූල දෙසට මූල කලාපයට ලබා දෙන්න සිද්ධ වෙනවා. ඒතර මේකට තමයි ඇත්තටම ජල සම්පාදනය කියලා කියන්නේ. මම මොහොතක් දෙන්න ඔතෙන්ට මෙන්නම් නමතුමක් තුනේට කලින්. ආයිබෝන්ස් බෝදාසනක් ඔබට. අයිබෝන් මම මීගමෙන් ෆෙනෑන්ඩු කියලා කතා කරන්නේ. ඔව්. මේ මට දැනගන්න ඕන මේකයි සමන අක්‍රයක විතර ඉඩමක පොල්ගස් 64ක් 68ක් විතරනේ තියෙන්නේ. එතකොට මේ වගේ ගහකර ඇති වෙන බැට්ට ප්‍රමාණය ඒව නිකම්පුණේ වැටෙන්නේ නැතුව ඒක ආරක්ෂා කරගන්න විදිහයි මේ උපරිම පොල් ගෙඩි සංඛ්‍යාවක් කඩා ගන්න නම් මේක පවත්වාගෙන යන්න ඕන විදිහයි දැනගන්න තමයි මට ඕන. හැබැයි අපිට අර ගස් වල නැගලා කරන දේවල් කරන්න විදිහක් නැහැ. මොකද ගස් උස නිසා අර මේ මල් ආවරණ කිලි ඒ වගේ දේවල් කරන්න බෑ. කොහොමද ඒක කරන්න ඕන මොනවද මේ ක්‍රමයේ කියලා දැනගන්න ඕන. හොඳයි බොහොම ස්තුතියි. ඔව් ප්‍රාන්දු මහත්මයා අපි අද කතා කරපු මේ තෙතමන සංරක්ෂණ ක්‍රම සහ මේ වාරි ජල සම්පාදනය කියන එක ඔබතුමාට තේරෙනවා ඇති අනිවාර්යයෙන්ම මේක ගොඩාක් වැදගත් වෙනවා. ඔබතුමාලා මේ හැදෙන බැට්ට ප්‍රමාණය අපිට විශාල වශයෙන් තියා ගන්න ඕන වැඩි ප්‍රමාණයක් හැලෙන්නේ නැතුව. ඒ කියන්නේ මේ හැදෙන බැට්ට ප්‍රමාණය වැඩි ප්‍රතිශතයක් ගෙඩි වශයෙන් කඩා ගන්න ඔබතුමාට අවශ්‍ය නම් අපි අද මේ කතා කරපු තෙතමන සංරක්ෂණ ක්‍රම ඒ වාරි ජල සම්පාදනය ඒ සියලුම දේවල් මගින් ලොකු මේක දායකත්වයක් ලබා දෙනවා ඔබතුමාගේ මේ වැඩි අස්වන්නකට. ඒකින්ද ඒ සියලු දේවල් මම ආයෙ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබතුමා මේ සම්බන්ධ වෙලා ඉන්නේ නැති. ඒ මගින් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මම කලින් කිව්වා වගේ කමලා මහත්මිය කතා කරා වගේ පොටෑසියම් ප්‍රමාණයක් වැඩි පොටෑසියම් ප්‍රමාණයක් අවශ්‍යයි මේ මල් පිපෙන්න, ගෙඩි හැදෙන්න සහ බැට්ට හැලීම වළක්වන්න. අනිත් කාරණය ඒකෙන්ද පොටෑසියම් මේ කාලේ හොඳ තියෙන. අපි සාමාන්‍යයෙන් කියනවා මේ සාමාන්‍යයෙන් 3.3 කිලෝග්‍රෑම් සාමාන්‍යයෙන් APM පොහොර අපි කියනවා සහ ඩොලමයිට් කිලෝ එකක් යොදන්න අවුරුද්දට සැරයක්. ඔබ තමයි පුළුවන් නම් මේක කඩලා යොදන්නත් පුළුවන් මාස 6න් 6ට අපිට වැඩි කාර්යක්ෂමතාවයක යොදාගෙන නාස්ති අවම කරගෙන. එහෙම නැත්නම් ඒ වගේම තමයි අවුරුද්දකට සැරයක් විතර අපිට පුළුවන් නම් මම කිව්වා වගේ අර කාබනික පොහොරක් කිසියම් ආකාරයේ ගොම පොහොර, එළු පොහොර මොනවා හරි කොම්පෝස්ට් පොහොර මේක කිලෝ 25ක් විතර ගහකට යොදන්න. මේ දාන හැම දෙයකින්ම මේ තෙතමන සංරක්ෂණයක් වෙනවා වගේම පාංශු මේ ශුද්ධ ජීවි ක්‍රියාකාරීත්වය වැඩි වෙලා මේ හැමදේම මේ හැම දෙයකම අපි කියනවා මේ කිසියම් ආකාරයක එක්ක ක්‍රියාකාරීත්වය මේ හැම දෙයකම මේ ක්‍රියාකාරීත්වය එකතු වෙලා ඔබතුමාට විශාල ප්‍රමාණයක අස්වැන්නක් ලබා දීමේ හැකියාවක් තියෙනවා. මේ බැට්ට හැලියාම කිසියම් ආකාරයක වළක්වගෙන වැඩි බැට්ට ප්‍රමාණයක් ගෙඩි වශයෙන් පැසුණු ගෙඩි වශයෙන් ඔබතුමාට කඩා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. හොඳයි. ඉතින් ප්‍රශ්න යොමු කරලා පස්සේ උත්තර ලැබෙනවා අපේ සංවාද මණ්ඩපයෙන්. මොකද ගොඩාක් අය ප්‍රශ්නයක් අහන්නේ කල්පනා කරලා අහන් ඉඳලා බලලා Taman දෙන හිතේ ගැටලුවක් අවසන් කරගන්න. ඒ නිසා සුභාරතයෙන් ඒකට උත්තර ලැබෙනවා. උදේ 7:45 වෙලාව සුභාරතයේ සංවාද මණ්ඩපයත් එක්ක ඔබ ඉන්නේ. දැන් අපි කතා කරා මේ වාරි ජල සම්පාදනය පිළිබඳව. ඒ වගේම දැන් පොල් වගාවට භාවිත කරන්න පුළුවන් වාරි ජල සම්පාදන ක්‍රම හිෂානි මහත්මිය මොනවද? මෙනෙවිය. පොල් වගාවකට භාවිතා කරන්න පුළුවන් වාරි ජල සම්පාදන ක්‍රම ආකාර දෙකක් තියෙනවා. එකක් අපි පාවිච්චි කරන සාම්ප්‍රදායික ජල සම්පාදන ක්‍රම, ඒ වගේම වැඩි දියුණු කළ ජල සම්පාදන ක්‍රමත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මේ සාම්ප්‍රදායික ජල සම්පාදන ක්‍රම ගත්තොත් එහෙම අපි පොල් වගාවකට ගොඩක් කලාවට බඳුන් ජල සම්පාදනය, බේසම් ජල සම්පාදනය වගේ ක්‍රම භාවිතා කරනවා.
මේ බඳුන් ජල සම්පාදනය කියන ක්‍රමය කතා කරොත් මේ ක්‍රමය ඇත්තටම අපි යොදා ගන්නේ වියලි කාලවලදී ක්ෂේත්‍රයේ පොල් පැල ස්ථාපිත කරගන්න තමයි හුඟක්ම භාවිතයට ගන්නේ. මේ ක්‍රමේදී අපි කරන්නේ සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 30ක් විතර විශ්කම්භයේ තියෙන උපදාපු නැති මැටි කල දෙකක් අරගෙන මේ පැලේ ඉඳලා සෙන්ටිමීටර් 75ක් විතර දුරින් මේ කලයේ ගෙල ප්‍රදේශය දක්වා වලලා ගන්නවා. එතකොට මේ කලයේ පැලයට ප්‍රතිවිරුද්ධ පැත්තේ තියෙන මූණතට අපි තීන්ත ආලේප කරනවා. මොකද ඒ පැත්තෙන් ජලය පිටතට ගමන් කරන්නේ නැති වෙන්න. ඊළඟට මේ කලයේ යටිපැත්තට අපි කොහු ලණුවක් සම්බන්ධ කරලා කුඩා සිදුරක් විදලා කොහු ලණුවක් සම්බන්ධ කරලා මේ ලණුව අපි මූල කලාපයේ දෙසට වලලනවා. එතකොට අපි දින කීපයකට වරක් මේ මැටි කලවලට ජලය පුරවනවා. එතකොට මේ වල තියෙන කුඩා සිදුරු ඔස්සේ මේවා අපේ කියන්නේ පැලේ මූල කලාපයේ දෙසට ගමන් කරනවා. අපේ ශාකයට අවශෝෂණය කරගන්න හැකියාව තියෙනවා. ඊළඟට අපි කතා කරොත් බේසම් ජල සම්පාදනය ගැන. බේසම් ජල සම්පාදනය අපි භාවිතා කරන්නේ ඇත්තටම වැඩුණු පොල් ගස් සඳහා පමණයි. මේකෙදි ඇත්තටම අපි කරන්නේ මේ පොල් ගහේ බේසම් පොල් ගහ වටේ ආරය සාමාන්‍යයෙන් මීටර 1.5ක් 2ක් අතර වගේ ප්‍රමාණයේ බේසම් හදා ගන්නවා. සාමාන්‍ය සෙන්ටිමීටර් 10ක් 20ක් විතර වගේ ගැඹුර තියෙන බේසම්. එතකොට මේ බේසම් අපි කාණු පද්ධතියක් මගින් එකිනෙකට සම්බන්ධ කරනවා. එතකොට අපේ ජල ප්‍රභවය මේ කාණු පද්ධතියට අපි නිරාවරණය කරාම මේ බේසමින් බේසමට ජලය ගලාගෙන ගිහිල්ලා අපේ පොල් ගස් වලට ජලය ලැබෙනවා. හැබැයි මේක අපි වැලි පසක් තියෙන වගේ පොළවක අපි පාවිච්චි කරනවා නම් බේසම් ජල සම්පාදනය අපිට මේ කාණු පද්ධතියක් මගින් ජලය ගෙනියන්න අමාරුයි ජල හානිය අධික නිසා. එවැනි අවස්ථාවකදී අපි මේ බේසම් කාබනික ද්‍රව්‍ය එකතු කරලා වැඩි දියුණු කරලා හෝස් මගින් පිරවීම සිද්ධ කරනවා. එතකොට අපි බැලුවොත් එහෙම මේ වැඩි දියුණු කරපු ජල සම්පාදන ක්‍රම කෙරෙහි මේ වැඩි දියුණු කළ ජල සම්පාදන ක්‍රමවල ප්‍රධානම එක තමයි මේ හෝස් ජල සම්පාදනය. මේක තමයි අපේ වගාකරුවෝ ගොඩක් කලාවට පාවිච්චි කරන ක්‍රමය. මේ ක්‍රමේදී ඇත්තටම අපි කරන්නේ කරාමයකට සම්බන්ධ කරපු රබර් බටයක් පාවිච්චි කරලා අපේ පොල් ගස් වලට වතුර දානවා. මේකට ඇත්තටම සෑහෙන කම්කරු ශ්‍රමයක් වැය වෙනවා. මේකට හොඳ ජල ප්‍රභවයක් තියෙන්නත් ඕනේ. ඊළඟට තියෙන ජල සම්පාදන ක්‍රමය තමයි මේ විසුරුම් ජල සම්පාදනය. අපි ස්ප්‍රින්ක්ලර් ඉරිගේෂන් කියලා කියන්නේ ඒකට. එතකොට මේකෙදි අපි කරන්නේ මේ ස්ප්‍රින්ක්ලර් හෙඩ් එක නැත්තම් මේ විසුරුම් හිස මගින් වෘත්තාකාර ප්‍රදේශයකට වැස්සක් විදිහට ජලය ලබා දීම තමයි සිද්ධ කරන්නේ. අතිද වෙන්න හදනවා. එතකොට මේකෙදි මුළු භූමියම තෙත් වෙනවා. එතකොට අපි මේ නිසා මේ ක්‍රමය නිර්දේශ කරන්නේ අතුරු භෝග වගා කරලා තියෙන ඉඩම් වලටත් ඒ වගේම තවාන් පැල සඳහා තමයි නිර්දේශ කරන්නේ. ඊළඟට තියෙන වැඩි දියුණු කළ ජල සම්පාදන ක්‍රමය තමයි ශුද්‍ර ජල සම්පාදන ක්‍රමය. මේ ක්‍රමය ඉතාමත් කාර්යක්ෂම ක්‍රමයක්. ලෝකේ පවතින වැඩි දියුණු කළ ජල සම්පාදන ක්‍රම අතරින් බැලුවොත් වැඩිම කාර්යක්ෂමතාවයක් තියෙන ක්‍රමය. අපි කියන්නේ මයික්‍රෝ ඉරිගේෂන් කියනවා, ඩ්‍රිප් ඉරිගේෂන් කියලා කියනවා. එතකොට මේකත් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි මතු පිට ශුද්‍ර ජල සම්පාදනය, අනිත් එක භූගත ශුද්‍ර ජල සම්පාදනය. භූගත ශුද්‍ර ජල සම්පාදනයට අපි සබ්සර්ෆේස් ඉරිගේෂන් කියලා කියනවා. එතකොට මේ මතු පිට ශුද්‍ර ජල සම්පාදනය ගැන කතා කරුවොත් එහෙම මේ මතු පිට ශුද්‍ර ජල සම්පාදනයේදී මේ පාර්ශවික නල ඒවට අපි විමෝචක හයි කරලා තියෙනවා. මේ විමෝචක වලින් තමයි ජලය ලැබෙන්නේ. එතකොට මේ අපි ඩ්‍රිප් එමිටර්ස් කියලා කියනවා. එහෙම නැත්නම් මිනි ස්ප්‍රේයර්ස් කියලා සම්බන්ධ කරනවා. මේ මගින් අපේ ගහේ මූල කලාපයට අපි ජලය ලබා දෙනවා. මේ සියල්ලම මතු පිටින් තමයි ගමන් කරන්නේ. හැබැයි මේ මතුපිට මතුපිට ශුද්‍ර ජල සම්පාදනයේදී තියෙන ගැටලුවක් තියෙනවා. මේකෙදි අපේ පොල් ගස් වල අතු වැටුනහම, ගෙඩි වැටුනහම සත්තු මගින් මේ නලවලට හානි සිද්ධ වෙන්න පුළුවන්. මේ නිසා ඒක ටිකක් මතුපිට ශුද්‍ර ජල සම්පාදනය අපි පාවිච්චි කරනවා නම් අපිට ඒවා නිවැරදිව හොඳින් අධීක්ෂණය කරන්න සිද්ධ වෙනවා. ඊළඟට මේකට විසඳුමක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් ඇත්තටම භූගත ශුද්‍ර ජල සම්පාදනය. එහෙම නැත්නම් සබ්සර්ෆේස් ඉරිගේෂන්. මේකෙදි මේ මම අර කියපු පාර්ශවික නල, ඒ වගේම ඩ්‍රිප් එමිටර්ස් මේ හැම එකක්ම ගමන් කරන්නේ පොළවට යටින්. එතකොට මේවා ගහ වටේට වතුර දෙනවා පොළවට යටින්. එතකොට අපිට ඇත්තටම මේවා වලදී සත්තු මගින් හානි සිද්ධ වෙන්නේ නැහැ, අතු වැටීමෙන් හානි සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒක ඇත්තටම සාර්ථක විසඳුමක් වෙලා තියෙනවා. ඔව්. හැබැයි මේ මොන ආකාරයේ ශුද්‍ර ජල සම්පාදන ක්‍රමයක් අපි පාවිච්චි කරත් මේ පද්ධතිය ඊටාම හොඳින් නඩත්තු කිරීම අවශ්‍ය වෙනවා. මොකද ඒවා වල තියෙන විවිධාකාර උපාංග. ඒ වගේම අපේ උපාංග හරියාකාරයෙන් කියන්නේ ස්ථාපනය කිරීමත් අවශ්‍ය වෙනවා. මොකද ගොඩාක් ශුද්‍ර ජල සම්පාදන පද්ධතීන් වලට නිවැරදිව මේ උපාංග ස්ථාපනය වෙන්නේ නැහැ. එතකොට මේ විදිහට නිවැරදිව ඒවා ස්ථාපනය කරගත්තේ නැත්නම්, නිවැරදි ආකාරයෙන් නඩත්තු කරේ නැත්නම් මේවා ඉක්මනින්ම අසාර්ථක තත්ත්වයටපත් වෙන්න පුළුවන්.
ඉතින් මේ නිසා මේ අපි සාර්ථකව ජල සම්පාදන ක්‍රමයක් තෝරගෙන හොඳින් පද්ධතින් නඩත්තු කරලා පාවිච්චි කරනවා නම් අපිට සාර්ථකව වගාව පවත්වාගෙන යන්න හැකියාව ලැබෙනවා. හොඳයි කාරණේ පැහැදිලි. දැන් තුල්සි මහත්මිය දැන් අපි කතා කරා ගොඩක් කාරණා පිළිබඳව. අපි ගත්තොත් පොල් ගසකට ජල සම්පාදනය මගින් දිනකට ලබා දෙන්න පුළුවන් දිය යුතු ජල ප්‍රමාණය කොහොමද? ටිකක් පැහැදිලි කරමු. ඔව් ඇත්තටම සංජය මහත්තයා මෙතන අපි බලපුවාම පොල් වගාවේ වර්ධන අවධිය අනුව අපි යොදන්න ඕන ජල ප්‍රමාණය වෙනස් වෙනවා. එතකොට දැන් අපි දන්නවා ඕනම ශාකයක පත්‍රවල කුඩා අන්වීක්ෂය සිදුරු පිහිටනවා. අපි ඒවට විද්‍යාත්මකව පූටිකා කියනවා. ඒතර මේ පූටිකා වලින් ජලයේ අශාකෙන් අවශෝෂණය කරගන්න ජලයෙන් කොටස එළියට මුදා හරිනවා. අපි මේ ක්‍රියාවලියට කියනවා උත්සේදන ක්‍රියාවලිය කියලා. එතකොට ඒ වගේමයි මේ ගස අවට තියෙන භූමි ප්‍රදේශයේ තියෙන ජලය පසමතින් වාෂ්පීකරණය කරලා වාෂ්පීභවනයලා යනවා. ඒකට ඒ වෙන්නේ මේ ගසට ගන්න තියෙන ජලය නැති වෙලා යamak තමයි එතනනුත් වෙන්නේ. ඒකට සාමාන්‍යයෙන් අපි වැඩුණු ගසක් සලකපුවාම ප්‍රශස්ත ජල තත්වයට තේ දිනකට ලීටර් 120ක වගේ ප්‍රමාණයක් ජලය ඉවත් වෙලා යනවා. දිනකට කියන්නේ ඇත්තටම විශාල ප්‍රමාණයක්. අපිට මේ මත ඉවත් වෙලා යන ප්‍රමාණයම අපිට සැපීම ප්‍රායෝගික නෑ. එතකොට අපි කියනවා මේ අවම අවශ්‍යතාවයවත් අපිට දිනකට දෙන්න පුළුවන් නම් ඒ කියන්නේ ලීටර් 40ක් ඊටම වැදගත් කියලා. ලීටර් 40ක් දෙන එකත් සමහරවිට අමාරු වෙන්න පුළුවන්. ඒකට අපි නිර්දේශ කළා තියෙන්නේ ලීටර් 40ක ජල ප්‍රමාණයක් ගසකට දිනකට ලබා දෙන්න කියලා. එතකොට මේක දිනපතා යොදන එකත් සමහර වෙලාවට වගාකරුවන්ට අපහසු වෙන්න පුළුවන්. මොකද ප්‍රායෝගික ගැටලු පවතිනවානේ. ජල ප්‍රභාවයේ තියෙන තැන අණුව ගැටලු තියෙන පුළුවන්. ඒකට කම්කරුවන් හොයාගන්න ගැටලු තියෙන පුළුවන්. එතකොට තමන්ඩ කැමති පරිදි දිනකට ලීටර් 40 අවශ්‍යතාවය සැපෙන පරිදි මේක ඒ කියන්නේ වාඩි ජල සම්පාදනය සැලසුම් කරගන්නට වගාකරුවට හැකියාව තියෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තාම දින 6කට වරක් ලීටර් 240ක් යොදන්න පුළුවන්. නැත්නම් දින 3කට වරක් 120ක් යොදන්න පුළුවන්. අර ඒ වගේ තමන්ට කැමති පරිදි එක සැලසුම් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රායෝගිකව ලේසි වෙන ආකාරයට. ඔව්. දැන් අපි පැල වගාවන් ගත්තාම පැල වගාවන් වලත් කියන්නේ දිනකට ජල අවශ්‍යතාවය තියෙන එකත් සාමාන්‍යයෙන් වසරකට වඩා අඩු නම් පැලය සාමාන්‍යයෙන් ලීටර් 12ක විතර ජලය අපිට යොදන්න වෙනවා. ඊට පස්සේ අවුරුද්දක විතර වයස පැලයකට සාමාන්‍යයෙන් දිනකට ලීටර් 18ක් වගේ ප්‍රමාණයක්. ඊළඟට අවුරුදු 2ක නම් ලීටර් 28ක් වගේ ප්‍රමාණයක්. ඊළඟට 3ක නම් ලීටර් 32ක් වගේ ප්‍රමාණයක්. 4 ඉඳන් 5ක නම් අපිට ලීටර් 36ක වගේ ප්‍රමාණයක් යොදලා මේ වාඩි ජල සම්පාදනය කරන්න පුළුවන්. එතකොට මේ දැන් අපි හිතමු ජලය සැපීම ඇත්තටම අසීරුම කාලයක් කියලා. එම කාලවලදී අපි මේ නිර්දේශ කරපු ප්‍රමාණ නැති වුණත් කමන්නේ තමන්ට හැකියාවුරින් ජලය යොදලා අර ගසේ ජීවි බව ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්න පුළුවන් නම් ඇත්තටම ඉතා වැදගත්. මොකද පොල් ගසක් හැදෙන්න සෑහෙන කාලයක් යනවා. අපි ඒවත් සෑහෙන කාලයක් පවත්වා ගන්නවා. ආරක්ෂා කරගන්න ඕනේ. ඔය ආරක්ෂා කරගන්න ඕනේ. ඒකින්ද හැකි තරම් ජලයේදීම කරන්න පුළුවන් නම් ඇත්තටම වඩාත් වැදගත්. හොඳයි දැන් අවසන් විනාඩි දෙකට අපි ඇවිල්ලා තියෙන ප්‍රශ්න කීපයකුත් තිබෙන යමු වෙච්ච කාරණේ කතා කරන්න. දැන් අපි ගත්තොත් එහෙම මේ අවසන් ප්‍රශ්නට අපි යමු. අරගත්ම කාරණේ මොකද විනාඩි දෙකයි තව තියෙන්නේ අපිට යන්නත්. පොල් වගාවට ජල සම්පාදනය මගින් ලැබෙන වාසි අපේ රුසිත මහත්මයා මොනවද කෙටියෙන් කියන්න පුළුවන්ද? ඔව් අපි වැසට අතරතුරත් අපි මේක ගොඩක් සැරයක් කතා කරා. මම සාරාංශයක් විදිහට ඉදිරිපත් කරන්නම්. ප්‍රධාන වශයෙන්ම අපි කිව්වා පරාග ප්‍රෝහණය සහ පරාග විනාශ වීම මගින් වෙන බැට්ට හැලී යාම විශාල වශයෙන් අපිට වළක්වා ගන්න පුළුවන්. ඒ මගින් වැඩි අස්වැන්නක් ලබා ගැනීම පුළුවන්. අර ප්‍රනාන්දු මහත්මයා කිව්වා වගේ අනිවාර්යයෙන්ම එතුමාට වැඩි ජල සම්පාදන ක්‍රම සහ ඒ තෙතමන සංරක්ෂණ ක්‍රම භාවිතයෙන් අනිවාර්යයෙන්ම අපිට පුළුවන්කමක් තියෙනවා වැඩි බැට්ට ප්‍රමාණයක් තියාගෙන වැඩි අස්වැන්න ප්‍රමාණයකට යන්න. ඒ වගේම තමයි ඔබතුමාලා දකින්න සමහරවිට අපි පොහොර දාන්න අපි කියනවා තෙතමන තෙත අපි කියනවා වැස්ස කාලයක් එනකන් ඉන්න කියලා. නමුත් මේ වගේ ජල සම්පාදනයක් වාරි ජල සම්පාදනයක් කරනවා නම් ඒ වගේ කාලයක් බලන් ඉන්න ඕනේ නැහැ අපි. වේලි කාලයක් නම් ඒ ප්‍රශ්න නැහැ අපිට. අපිට ඕනම කාලයක අපිට සුදුසු විදිහට සැලසුම් කරලා අපිට ඉක්මනට මේ විදිහට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මේ වගේ අපි කියනවා සාමාන්‍ය විදිහට පාංශු හොඳ තත්ත්ව තියෙනකොට ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. ඒ මගින් මේ පාංශු ශුද්ධ ජීවීන්ගේ විශාල වශයෙන්ම අපි කියනවා මේ පැතොජෙනික් එක අපි කියනවානේ රෝගකාරක ශුද්ධ ජීවීන් ඉන්නවා. ඒගොල්ලොන්ගේ සාමාන්‍යයෙන්
පැත්තෙන් අපි කියන මේ ආසාදන වළක්වගෙන මොකද මේකේ තියෙනවා අර මයික්‍රොයිසා කියලා දිලිය විශේෂයක්. මේ වර්ධනය හොඳින් සිද්ධ වෙනවා මේ තෙතමනයත් එක්ක ජල සම්පාදනයත් එක්ක. ඉතින් මේකත් එක්ක අපි එතකොට අර අපි කියන අර රෝගකාරක ජීවීන් මේ කෙන එක වළකලා හොඳ මූල පද්ධතිය නිරෝගී හොඳින් වැඩුණු මූල පද්ධතියක් අපිට ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මේ මූල පද්ධතිය හොඳ වර්ධනයක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අපි කියන මූල පද්ධතියේ මේ කෙලවරින් තමයි හොඳට මේ කියන්නේ අපි ජල අපි අවශෝෂණය කරගන්නේ. මේකෙදි තියෙන ශුද්‍ර අපි කියනවා කේශ මුල් මේ වේලියම් වලක් වෙලා ශුද්‍ර මේ වගේ පසෙන් හොඳට අපි කියනවා මේ දාන පොහොර හොඳින් දිය වෙලා මේක ද්‍රාවණයක් විදිහට තියෙනකොට තමයි යන විදිහට මේක වළක්වා ගන්න පුළුවන් වෙන්නේ. ඒක හොඳින් අවශෝෂණය කරලා හොඳ ආස්වැන්නකට අපිට යෑමේ හැකියාවක් තියෙනවා. හොඳ අපිට හොරාවත් මදි වෙන මට්ටමටම දැනුම ගොඩක් අපි ඒවට බෙදා දුන්නා. අද සුභාර්ථයෙන් සමුගන්න අපිට අවසර දෙන්න. අදත් සුභාර්ථයට ඉතාමත්ම වැදගත් කරුණු කාරණා පිළිබඳ අධ්‍යයනයෙන් ලබාගත්තු දැනුමෙන් රටට මහා මෙහෙවරක් කරන නිහඬ පරපුරක් ඉන්න තැනක් පොල් පර්යේෂණ ආයතන මේ ශේෂ්ත්‍රයේ ඉන්න සියලුම ආයතන නුන්ට අපේ ගෞරවය තිබෙනවා. අපේ ස්තුතියි අද සුභාර්ථය සංවාද මණ්ඩපයට පැමිණි පොල් පර්යේෂණ ආයතනයේ තාක්ෂණික ගුහුමාරුනිධාරී ආචාර්ය රොසිත විජේකෝන් මහත්මයාට, ඒ වගේම ශානි ප්‍රනාන්දු මෙනවියට, ඒ වගේම තුලසි චන්ද්‍රික මහත්මියට බොහොම ස්තුතියි තුන්දෙනාටම. එමනම් සමුගන්න අපිට අවසර දෙන්න ප්‍රේමතුරුනි අද සුභාර්ථය සංවාද මණ්ඩපයෙන් අද අපට තාක්ෂණික සහාය රජීව නානායක්කාර Facebook ඔස්සේ ඔබ අප සමීප කළේ ජගත් නවරත්න. සුභාර්ථය සම්බන්ධීකරණය කරන්නේ ආචාර්ය චමින්ද හිරත් මහතා සමග අපේ ගුවන්විදුලි පැත්තෙන් අලවිංශය පැත්තෙන් හසන්ත ඩයස් ඔබට ස්තුතියි. අද සුභාර්ථය නිෂ්පාදනයේ දිනක ගුණවර්ධන මම සංජය මදුසංක මුතුමුනි ඔබට ජයග්‍රාහී සුබ දවසක්. නිවසේ පරිභෝජනයේදී බ්ලෙන්ඩරයක් හෝ සැකසූ හා පිටිකල පොල්කිරි භාවිතා කර නාස්තිය අවම කරගන්න. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සඳහා විමසන්න 1928 නාස්තිය අඩු කරගන්න ආදායම වැඩි කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියාගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී